समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं तस्मा करय्य कल्याणं निचयं संपरायिकं पुण्यानि परलोकस्मिन् पतिट्ठा होन्ति पाणिनं කියන කාරණාව. තස්මා කරෙය්‍ය කල්යාණම්. තස්මා කියලා කියන්නේ මොකටද? පාලි භාෂාවෙන් තස්මා කියලා කියනවා එහෙමනම් කියන අදහස. තස්මා එසේනම් කරෙය්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් තස්මා කරෙය්‍ය කරෙය්‍ය කියන්නේ කරෝති කියලා කියන්නේ මොකද්ද? දැන් පාලි භාෂෙන් අපි කියනෝනේ කරෝතිවා කියලා. කරෝති කියලා කියනවා කරයි කියන අදහස. කරෙය්‍ය කියලා කියන්නේ කළ යුතුයි කියන අදහස. විධික්‍රියාවක්. අනිවාර්යෙන් ඒකට කියනවා නියෝගයක් කියලා. විධානයක් තියෙන්නේ. කරෙය්‍ය කළ යුතුයි. ඒක මේ ඔය විනය ශික්ෂාවලදීත් එහෙමයි. කළ යුතුයි කියලා දේශනා කරන්නේ. බුදුහාඳුරෝ මෙතනදි දේශනා කරනවා කරෙය්‍ය කළ යුතුයි. තස්මා කරෙය්‍ය කල්යාණං. කල්යාණ කියලා කියන්නේ කල්යාණ මිත්‍රයා කියන්නේ කාටද? නරක කෙනාටද හොඳ කෙනාටද? හොඳ කෙනාට. කලන මිතුරා කියලා කියන්නේ කල්යාණ කියන පදය. කල්යාණ කියන එක සිංහල භාෂාවට එනවා කලන කියලා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා තස්මා ඒ නිසා කරෙය්‍ය කළ යුතුයි කල්යාණං යහපත් වැඩ. එහෙමනම් හොඳ වැඩ කළ යුතුයි. තස්මා කරෙය්‍ය කල්යාණං. නිචයං. නිචයං කියලා කියනවා එකතු කරනවට. දැන් ඔය ඇත්ත එකතු කිරීම කරනවද? එකතු කරන්නේ නැද්ද? ඉපදිච්ච දවසේ ඉඳලා මොකද කරන්නේ? එකතු කරන එක කරන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරන එක හොඳයි කියලා. දැන් අපි සාමාන්‍ය කෙනෙකුට තියෙන එකතු කරන්න හොඳ නැහැ කියලානේ. පොට්ටනි ගහන්න එපා කියලා නේද කියන්නේ? නමුත් බුදුහාමුදුරෝ මෙතන දේශනා කරනවා පොට්ටනි ගහන්න එකතු කරන්න. නිචයන් එකතු කරන්න සම්පරායිකං පරලොවට. එකතු කරන්න ඕන කොහාටද? පරලොවට. දැන් අපි ඔක්කොම එකතු කරන්න කොහාටද? ඔක්කොම මෙලොවට. හෙට මලොත් එහෙම ඊළඟ ආත්මේ මුකුත් නැහැ ගෙනියන්න අරගෙන. මෙහෙදි හොඳ වැඩ කරලා තිබුණොත් එහෙදි හම්බ වෙන පාරමිතා කියලා කියන්නේ ඒකනේ. බුදුරජාණන් වහන්සේට ඔය සියල්ල හම්බ වෙන්නේ බුදු වෙච්ච භවයේ දුන්නු ඒවා නිසාද? ඊට පෙරින් දුන්නු නිසා. කලින් ඉඳලා එකතු කරපු නිසා උන්වහන්සේට ලැබෙනවා කියන්නේ අදත් ලැබෙනවනේ. දැන් බලන්නකො කොච්චර බුද්ධ පූජාවක් තිබ්බද කියලා. මේ පන්සලේ කොච්චර බුද්ධ පූජාවක්, මේ ලංකාවේ කොච්චර බුද්ධ පූජාවක් තියෙනවද නැද්ද? ලෝකේ කොච්චර බුද්ධ පූජාවක් තියෙනවද නැද්ද? ඇයි මේ? පරලොවට එකතු කරපු නිසා. බුදුහාමුදුරුවෝ ජීවත් වෙච්ච කාලේ බුදු වෙච්ච භවයේ තමයි ඒ පිනෙහි උපරිමේ විපාක දුන්නේ. දැන් මේ පිරිනිවන් පාලා ලැබෙන ලැබිල්ල බලන්න. ජීවත් වෙලා ඉන්න කාලේ කොහොමද ලැබෙන්නේ නැද්ද? කෙනෙකුට ජීවත් වෙලා ඉන්න කාලේ කොච්චර හොඳට මේ දේවල් ලැබෙනවද? දැන් අපට සාමාන්‍යයෙන් තියෙන මරුණයින් පස්සේ අඩු වෙනවනේ. 7 දවසයි 3 මාසයයි අවුරුද්දයි. ඉවරයි. ඒ කියන්නේ දීපු හැටියට තමයි හම්බ වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2557යි. මේ වෙසක් පොයට 2558ක් වෙනවා. තවම හම්බ වෙනවනේ. අපට මොකක්වත් ලැබෙන්නේ නැහැනේ. දැන් හිතලා බලන්නකො අපි සමහර වෙලාවට සමහර ඇත්තන්ට අපව අමතක වෙනවා දානේ බෙදාගෙන යනකොට. ඉතින් අපි කේන්ති ගන්න හොඳ නැහැ, කෑ ගහන්න හොඳ නැහැ. ඕක ගේන්න කියලා. ඉතින් අපව පේන්නේ නැහැ. සමහර වෙලාවට ව්‍යංජන භාජනේ අරගෙන හාමුදුරුවෝ කෝ කියලා මේ කතා කරද්දි පේන්නේ නැහැ. පේන්නේ නැත ගියාත්මේ දීලා නැතිකම. දේනෝ ඕයි කියන්න වෙනවා අවසානට. ඒ නිසා හොඳට මතක තියාගන්න ලෝසක මහරහතන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩියා. රහතන් වහන්සේ නමක්. පිණ්ඩපාතේ වැඩියා දායකයෝ බලනකොට හාමුදුරන්ගේ පාත්‍රය හොඳටම පිරීලා. දායකයෝ දානේ බෙදන්නේ නැහැ. දායකයෝ මෙහෙම පාත්‍රයට එබිකම් කරලා බලනකොට පිරීලා. බෙදන්න තැනක් නැහැ. ඒ නිසා දායකයෝ බෙදන්නේ නැහැ. ඊළඟ හාමුදුරන්ට බෙදනවා. මේ හාමුදුරන්ට පාත්‍රය දාන්නේ නැහැ. උන්වහන්සේ සංසාරේ එකතු කරගත්ත හැටියට තමයි ලැබිලා තියෙන්නේ.
සසරදී මහරහතන් වහන්සේ නමකගේ දානේ පාත්‍රයක් ගිනි ගොඩකට හලනවා. ඔය ලාභ ලෝභ නිසා අපි සංසාරේ වරද්දාගත්තේ මේ පමණයි කියලා කියන්න බෑ. එක පවසයක මේ හාමුදුරුව මහාන වෙලා හිටියා. මහාන වෙලා පන්සලේ ඉන්නකොට ඒ පන්සලට වඩිනවා හවස මහරහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් වැඩියා කියලා නළලේ කොටලා නැහැ. කට්ටිය බලනෝනේ කිට්ටු වෙලා නළලේ ත්‍රිශූලෙවත් තියෙනවද කියලා රහත් වෙලා කියලා එහෙම නැහැ. සමහරව රහත් වෙන්න කලින් කියනවා. සමහරව රහත් වෙලා කියන්නෙත් නැහැ. පිරිනිවන් පාන වෙලාවේ කියන්නේ. මණිචෝර ජාතකේ බලන්න. හොරා ඉන්නව මැනික හොරකම් කරන්න හාමුදුරුවෝ ළඟ අවුරුදු 12ක්. හාමුදුරුවෝ පිරිනිවන් පාන දවසේ තමයි කියන්නේ මං හෙට පිරිනිවන් පානවා කියලා. එතකන් දන්නේ නැහැ හොරා මෙතකන් ආශ්‍රය කළේ මහරහතන් වහන්සේ නමක් කියන්නේ. ඒ වගේම ඔය ඇත්ත පහුගිය දවසක පත්තරේ දකින්න ඇති. ලක්බිම පත්තරේ මං හිතන්නේ තිබුණා. අවුරුදු 90ක විතර අම්මා කෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. ඉන්නකොට දරුවෝ ඔක්කොටම කියනවා මට පිරිත් ටිකක් අහන්න ඕන කියලා. දරුවෝ හාමුදුරුවෝ වැඩම කරවගෙන එනවා. ඇවිල්ලා පිරිත් දේශනා හාමුදුරුවෝ නෙවෙයි දරුවෝම පිරිත් කියනවා. දරුවෝම පිරිත් කිය කියනවා ධම්මික උපාසකතුමාගේ කතාව හා සමානයි. පිරිත් කිය ඉන්නකොට අම්මා hina වෙනවා. hina වෙලා කියනවා මල් වට්ටි තුනක් අරගෙන ගියපු කෙල්ල තුන් දෙනෙක් දැක්කේ නැද්ද කියලා අහනවා. මල් වට්ටි තුනක් අරගෙන ගියපු ලස්සන කෙල්ල තුන් දෙනෙක් දැක්කේ නැද්ද කියලා. ඒ වෙනකොට අම්මා කියවන්න අරන් තිබුණා දවස් දෙක තුනක්. ඔල්මාදෙන් වගේ කියවනවා. ගමේ මිනිස්සුත් ඔක්කොම කිව්වා අම්මා දැන් මැරෙන්න ළඟ නිසා මේ ස්නායු ආබාධයක් වෙන්නේ නැත ඔය කියවනවා කියලා. අම්මා අවසානට ළමයිට කිව්වා පුතාලා ඊළඟ ආත්මෙදි මාව ප්‍රාර්ථනා කරන්න එපා උඹලා. මට තව බව 6යි නැත්තම් 7යි තියෙන්නේ. ඒ ටික කාලය ඇතුළතදී මං රහත් වෙලා පිරිනුවම් පානවා. ඒ නිසා උඹලා මාත් එක්ක සංසාරේ මෙතෙක් කල් ආවා මාව ආයේ අම්මා කෙනෙක් හැටියට ප්‍රාර්ථනා කරන්න එපා. මේ අම්මා කියනවා. දරුවෝ ඒක විශ්වාස කළේ නැහැ. ආයම පිරිත් කියාගෙන යනකොට විනාඩි තප්පරයක විතර ලයිට් යෑමක් මේ විදුලිය විසන්දි වෙනවා. තප්පර දෙක තුනක විදුලිය විසන්දි වෙලා විදුලිය එනකොට අම්මා S2 පියාගෙන. දැන් හිතන්න විදුලිය යෑම අම්මගේ මරණය සිදුවීම අම්මා මැරෙන්න කලින් කියපු කතාව. ඇගේ මුළු ජීවිතේම සිල්වත්. ඇත්තටම සෝහන් වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුහාඳුරෝ දේශනා කරන්නේ නිචයන් සම්පරායිකම් පරලොවට එකතු කරන්න මේ සෙල්ලම් නෙවෙයි. දැන් මටත් ඕන දෙයක් කියන්න පුළුවන් මෙලව ගැන හිතලා. ඉන්කම් එක හොඳ වෙනවා නම් කියන්න පුළුවන්. හැබැයි ලබන ආත්මේ දෙන්න ගත්තාම අර තියෙන කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ ආරම්මනම් මල්වට්ටි අරගෙන යන කාන්තාව තුන්දෙනෙක් දැකලා සතුටු වුණා. සමහර ගෙවල් වල ගිහිල්ලා පිරිත් කියනකොට අල්ලගන්න කියනවා. අනේ මාව අල්ලගනින්න ඇදගෙන යන්න හදනවා කියනවා. දැන් හිතලා බලන්න එකම පාර දෙපැත්තේ තියෙන ගෙවල් දෙකක්. එකක් ටකරන් වහපු ගෙයක් අනිත් එක සත්මහල් ප්‍රාසාදයක්. දෙපැත්තෙම ඉඳලා දෙන්නේ කඩ ගහන අපේ ගෙදරට ගොඩ වෙන්න අපේ ගෙදර බාර ගන්න කියලා. ඔයත් පැනලා බාර ගන්නේ මොකද්ද? සත්මහල් ප්‍රාසාදේ නේද? දැන් එතකොට මේ යන්න හදනකොටයි අල්ලගනින්න කියන්නේ. හොඳ තැනක් නම් මම අතහැරපළ මට යන්න ඕන කියන්න එපා. දැන් පිරිත් කිය යනකොට සමහරත් අල්ලගනින්න කියනවා. ගින්දර නිවහල්ලා කියනවා. දැන් හිතලා බලන්න එකතු කරගෙන තියෙන්නේ මොනවද කියලා ඊළඟ භවයට? අපි කොහොම කළත් අවසානයේ මුණ දෙන්න ඕන තැන මොකද්ද? මරණයට මුණ දෙන්න ඕනේ. මැරෙන එක නෙමෙයි බය, මැරිලා ගිහිල්ලා උපදින එකයි බය. මැරෙන එක කොහොමදත් නේද දැන් පළවෙනි වතාවද මේ මැරෙන්න සූදානම් වෙන්නේ? ගියාත්වල මැරිලා නැද්ද? ඉබ්බ වෙලා ඉන්න කාලවල වල කැලෑවලට ගිනි තිබ්බම දුව ගන්න බැරුව පිච්චිලා මැරෙන්න ඇති. බලන්න. මෙතනදී බුදුහාරෝ දේශනා කරන්නේ මරණයට සූදානම් වෙන්න කියලා දේශනා කරන්නේ මැරිලා ගිහිල්ලා ලබා ගන්න භවය. එතන සුවපත් කරගන්න ඕන. දැන් අපිට මෙහෙම පින් කරගන්න ලැබුණේ ඇයි? මේ භවය ටිකක් හොඳ නිසා. සමහර ඔය හිඟන ඇත්තන්ටත් හිතනවා ඇති අනේ හොඳට බණ ටිකක් අහන්න, දාන ටිකක් පූජා කරගන්න, කාට හරි උදව් කරන්න කියලා. හොඳ තැනක ඉපදිලා නැති නිසා, යමක්කමක් තියෙන තැනක ඉපදිලා නැති නිසා ඒ දේ කරගන්න බෑ. ඒ නිසා ඊළඟ භවයේ උපදිනකොට හොඳ තැනක් හදා ගන්න ඕනේ. ඒ හදාගන්න පුළුවන් තැන තමයි මෙතන. ලෝසක මහරහතන් වහන්සේටත් උනේ ඒකයි. එදා පන්සලේ වැඩ ඉන්නකොට හවස් වරු එනවා මහරහතන් වහන්සේ නමක්. මහරහතන් වහන්සේ වඳුන ගන්න බෑ. හිතා ගන්න බෑ මහරහතන් වහන්සේ කවුද කියලා. විහිළු කරනකොට විහිළු කරනවා. හරියට නෙළුම් කොලේ තියෙන වතුර වගේ.
නෙළුම් කොලේට වතුර දාලා හෙට හැරෙවුවෙන් පස්සේ නෙළුම් කොලේ වතුර අල්ලගන්නේ නෑ. මේ ගිහි සමාජෙම ජීවත් වෙනවා. ගිහියෝ කතා කරනකොට විහිළුවට තහළු එහෙමත් කරනවා. ළමයිට හුරතල් වචනින් කතා කරනවා. දැන් ඔයත් හිතන්න ලෞතර බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට සුළඟිල්ල දීලා එක් කරගෙන යනකොට අභිධර්මයේ දේශනා කර කර ගියන්නේ නැද්ද? හිතලා බලන්න. පුතා චිත්තක්ෂණ 7ක් තියෙනවා. ඒ චිත්තක්ෂණ 7න් පස්සේ 7 වෙනි ජවන් සිත තමයි කිකිය ඔහොම කිකිය යන්නේ නැද්ද? හුරතල් වචන අහන්නේ නැත්තේ. මොනවද පුතා කෑවේ? අකු මොනවද පුතාට පුළුවන් සින්දුව මොකද්ද? කවියක් කියන්න බලන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ සියලු මිනිසුන්ගේ මේ මනෝමය භාවය තේරුම් ගත කෙනෙක්. නැත්තම් කිසා ගෞතමියට කියද බෙහෙත් තියනවා කියලා. කිසා ගෞතමියට කියද මැරිච්ච ළමයා වඩා ගන්නට බෙහෙත් තියනවායි කියලා. චුල්ලපන්තක හරු සිවුරවල යන්න හදනකොට උන්වහන්සේ රෙදි කෑල්ලක් දීලා රහත් කරවන්න පුළුවන් මාර්ගය බලයිද? හිතලා බලන්න රාහුල කුමාරය එක්කාසු කරගෙන යනකොට කොහොම කතා කරන්නේ නැද්ද කියලා? ඒ නිසා මතක තියාගන්න රහතන් වහන්සේලා ලේසියකට හොයාගන්න බෑ. අර හාමුදුරුවෝ කෙලස් තිබුණු හාමුදුරු කෙනෙක් විහාරාධිපති හාමුදුරුවෝ දැන් පන්සලට වැඩියා මහරහතන් වහන්සේ. කරුමේ කියලා කියන්නේ හෙට උදේට දානේ තියෙන්නේ මහදායකයාගේ ගෙදර. දැන් මහදායකයා ටිකක් ප්‍රබලයිනේ. සාමාන්‍ය මිනිස්සෙක් සම්බෝලයයි බතයි පූජා කරනකොට මහදායකයා ව්‍යංජන දෙකක් එක බත් පූජා කරනවා. දැන් ලොකු හාමුදුරුවෝ කල්පනා කරනවා පන්සලේ ලොකු හාමුදුරුවෝ කල්පනා කරනවා හෙට මේ හාමුදුරුවෝ එක්කාසු කරගෙන ගියොත් දානේ පොළට දානෙට රහ වැටුනොත් නතර වෙනවා. දැන් ලොකු හාමුදුරුවෝ බලන්නේ ලොකු හාමුදුරුවෝ මිම්මෙන්නේ. දැන් හිතන්න ලොකු හාමුදුරුවෝ ඇයි මේ පන්සලේ ඉන්නේ කියලා. ලොකු හාමුදුරුවෝ මනින්නේ මහරහතන් වහන්සේවත් ලොකු හාමුදුරුවන්ගේ මිම්මෙන්. හැබැයි මහරහතන් වහන්සේ සැතපෙන්න යනකොට මතක් කරනවා ආයුෂ්මතුනි හෙට පින්ඩ පාතේ වඩින වෙලාවට මට කතා කරන්න කියලා. ඒ නිසා මොකද කළේ උදේ පාන්දරම කුටියේ දොර ළඟට ගියා. ස්වාමීනි පින්ඩ පාතේට වඩින්න කියලා දැන් කිව්වා. ඇහෙන්න නෙවෙයි කිව්වා. කියලා ගෙදර ගියා. ගෙදරට වැඩම කළා හාමුදුරුවෝ. ගෙදරට වැඩම කළා මහදායකයා දන්නවා අයියේ ආගන්තුක හාමුදුරුවෝ නම පන්සලට වැඩියා කියන්නේ. මහදායකයා අහනවා කෝ ස්වාමීනි ඊයේ හවස වැඩම කරපුවා හාමුදුරුවෝ. අන්න තාම නිදි. එහෙම කිව්වහම දායකයෝ කලකිරෙනවනේ. හාමුදුරුවෝ එහෙම කියන මහදායකයාට කියනවා ආන් තාම නිදි ඉරේලියත් වැටිලා. ලොකු හාමුදුරුවෝ හිතුවා අර හාමුදුරුවෝ කෙරෙහි වෛරයක් හටගනි තරහාවක් හටගනි මේ දායකයා කියලා. දායකයා අපිට වඩා ඉහළයි. දායකයා අපිට වඩා ඉහළ අපි පන්සලේ හිර වෙලා හිටියට දායකයා හැම හිර වෙලා ඉඳලා නෑ යතුරු කැරල්ල ඇත අරගන්න බැරුව අපි දැඟලුවාට දායකයාට එහෙම ප්‍රශ්නයක් තිබිලා නෑ. දැන් විහාරාධිපතිකමට තමයි දැන් බය. දැන් වැඩිමහල් හාමුදුරුවෝනේ පන්සලේ දිගට නතර වුණොත් එimhe වඳින්න පුදන්න වෙනවා. විහාරාධිපතිකම් කරන්න වෙන්නේ ලොකු අර ආපු හාමුදුරන්ට දෙන්න වෙනවා. අවසානට මොකද කළේ? දායකයා බොහොම සත්පුරුෂ දායකයෙක්. දායකයා කියනවා ස්වාමීනි උන්වහන්සේ පාගමනින් වැඩම කළේ. ගමන් මහන්සිය ඇති. ඒ නිසා ඔබ වහන්සේ දානේ වළඳලා ඉවරුණා මම ඒ පාත්‍රය සුද්ධ කරලා පාත්‍රයට දානේ ටිකක් බෙදලා දෙන්නම්. ඒ ටික ගිහිල්ලා දෙන්න. දැන් ඔළුව ගිනි ගන්නවා. ඇයි දැන් මේ ආපහු දැන් එක්කන් ආවේ නැත්තේ දානේ වැළඳුවොත් දානෙට රහ වැටිලා පන්සලේ නතර වෙයි කියලා. දැන් මේ කොහොමදත් සිද්ධ වෙනවා දායකයා දෙන නිසා අරගෙන යන්නද දායකයාට කියන්න බෑනේ මේ කතාව. එතකොට දායකෝ කලකිරෙනවනේ. බලන්න පුහුදුන්කම. දැන් හාමුදුරුවෝ දානේ පාත්‍රෙත් අරගෙන යනවා. යනකොට බල්ලෝ රැලක් හම්බ වෙනවා. බල්ලන්ට දාලා මේකේ කොටසක් හරි ඉතුරු වුණොත් ගමේ මිනිස්සු හොයලා බලයි මෙච්චර ඉහළ කෑම එකක් බල්ලෙක් කෑවේ කොහොමද කියලා. බල්ලෙකුට එහෙම කෑම එකක් වැටෙන්න බෑ. ඕක දැනගත්තොත් මහදායකයා මට තියෙන ගෞරවය නැති වෙලා යන්න පුළුවන් කියලා තව ටිකක් දුර යනවා. යනකොට ගඟ හම්බ වෙනවා. ගඟට දාන්න කියලා හිතනකොට පල්ලෙහා මිනිස්සු නානවා. මිනිස්සුන්ට අහු වුණොත් මේ පාවෙලා යනකොට ඉස්තරම්ම දාන කොටස් කවුද ගඟකට දැම්මේ කියලා හොයාගෙන ගිහිල්ලා මම කියලා දැනගත්තොත් මට තියෙන ගෞරවය නැති වෙනවා. ඔහොම තවදුරටත් යනකොට ගිනි ගොඩක් හම්බ වෙනවා. හාමුදුරුවෝ පාත්‍රයේ තිබුණු දානේ ඔක්කොම ගිනි ගොඩට හලනවා. බලන්න. හොඳට සිල් රැක්කා. බණ භාවනා කළා. පුහුදුන්කම නිසා අකුසලයක් කරගත්තා. රහත් උනාට දානේ නැහැ. දැන් හිතලා බලන්න සංසාර එකතු කරගත්ත හැටියට ලැබිච්ච හැටි. බුදුහාමුදුරන්ට ඇයි ලැබෙන්නේ? බුදුහරු තාම දන් දීලා තියෙන නිසා. සසර දීපු නිසා තවම ලැබෙනවා. අපි මේ ජීවත් වෙලා ඉන්නකොටත් පාරේ වඩිනකොට සමහරලාට 12යි 11යි 50ට වගේ අපි පන්සලට දුරකථන නැවතුමක් දීලා පොඩි හාමුදුරන්ට මතක් කරනවා. පොඩි හාමුදුරනේ අපි පාරේ වැඩම කරන්නේ තව විනාඩි 10කින් 15කින් එන්න පුළුවන් වෙයි දාන ටිකක් බෙදලා තියන්න. හා කියලා කියනවා. දුරකථනේ තියෙනවා. පන්සලට ගිහලා බැලුවම දාන බෙදලා නැහැ. ඉතින් පොඩි හාමුදුරන්ට කෑ ගහලා වැඩක් නැහැ. සසර දීපු හැටියට තමයි මතක් වෙන්නේ. ආයේ ටෙලිෆෝන් කරලා දැන් බුදුහරුන්ට බුද්ධ පූජාව තියන්නේ 11:00ට. බුදුහාමුදුරන්ගේ බුද්ධ පූජාව අපි වෙලාවට තියෙනවා. අපි මේ ටෙලිෆෝන් කරලත් අපට ලැබෙන්නේ නැත්තේ ඇයි? සසර එකතු කරපු හැටියට තමයි. හොඳට මතක තියාගන්න.
බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ ඒ කාරණාවයි. නිචයං සම්පරායිකං සම්පරායිකම් පරලොවට නිචයං එකතු කරන්න ඕනේ. දැන් මෙලොව එකතු කරලා තියෙන ගියාත්ම එකතු කරපු හැටියට තමයි දැන් ලැබෙන්නේ. දැන් හිතලා බලන්නකො පින්නෝනේ අපි දෙන්නේ කාට වුණත් දෙන්න හිතෙන්නේ අපිටත් දුක තේරෙන නිසානේ. බඩගින්නේ ඉන්න කෙනෙක්ට අපි දෙන්නේ අපි දන්නවා බඩගින්නේ වේදනාව. එතකොට ගියාත්මවල අපි ගොඩාක් දුප්පත් දුගී මිනිස්සු වෙලා ඉන්න කාලේ අපි ප්‍රාර්ථනා කරන්න ඇති ඊළඟ භවයේ නම් අනුන්ට අතපාන්න නැතුව ජීවත් වෙන්න දානමාන ටිකක් හරි පූජා කරගන්න ඕනේ කියලා පූජා කරපු නිසා දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. හොඳට ඇස කන නාසය දිව ශරීරයේ සහිත උත්පත්ති ලැබලා තියෙනවා. සමහර අයට බලන්නකො උපතින්ම මොනතරම් අඩුපාඩුද කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා දුර්ලභංච manussත්තං. මනුෂ්‍ය භවයක් ලබා ගන්න එක පරම දුර්ලභයි. ඔයත් හිතන්න බෑ මැරිලා ඊළඟ ආත්මෙත් මිනිහෙක් වෙනවයි කියලා. එහෙම හිතනවද? හිතන එක නරක නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන එක අවස්ථාවක එක භවයක මිනිසෙක් වෙච්ච කෙනෙක් ඊළඟ භවයේ මිනිසෙක් වෙන ප්‍රවණතාවය අඩුයි. වෙන්නේ නැහැ කියන එක නෙමෙයි වෙනවා අඩුයි. බහුතරය යන්නේ පල්ලෙහාට. බලන්නකො 3 මාසයේ දාණයෙන් පස්සේ කට්ටඩියු ගෙනලා එලවන එලවිල්ල. ඉතින් මිනිස්සු උනා නම් ආයේ ගෙවල් වල මුළු අස්සේ දොරවල් වහන්න, කෑම රස නැති වෙන්න, ගෙදර මුස්කේන්තු වෙන්න හේතුවක් නැහැ. සද්ද බද්ද ඇහෙන්න. මේ ගිහිල්ලා නැහැ. පදිංචි වෙලා. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුහාරෝ දේශනා කරනවා මිනිස්සෙක් වෙච්ච කෙනෙක් ඊළඟ භවයේදීත් මිනිස්සෙක් වීමේ ප්‍රවණතාවය අඩුයි. හොඳම දේ ගන්න නම් මොනවද ඕන? හොඳට සල්ලි තියෙන්න ඕනේ. ෆුට් සයිකලයකට වඩා ගණන් නැද්ද යතුරු පැදියක් මොටර් සයිකලයක් ගණන්? එතකොට මනුෂ්‍යාත්මයකට ආවට මනුෂ්‍යාත්මය හොඳට කණ්ඩ බොණ්ඩ තියෙන තැනක ඉපදින එක වාසනාවක් නෙවෙයිද? වාසනාවක්. එතකොට ගියාත්මේ කොච්චර අපි පින් කරලා තියෙනවද? ඒව කොච්චර කැප කරලා තියෙනවද? සමහර උපතින් මනුෂ්‍ය ලෝකේ උපදින S2 පේන්නේ නැහැ. උපතින් S2 නැහැ. හැබැයි මනුෂ්‍ය ලෝකේ ඉන්න අවුරුදු 100ක් ඉන්න වැඩක් නැහැ. ලෝකේ පේන්නේ නැහැ. කියන දේ ඇහෙනවා. රූපය ඊටාම ලස්සනයි. බැලූ බැලමට නිකන් මේ බලාගෙන ඉන්න හිතන තරම් රූපය S2 පේන්නේ නැහැ. හිතලා බලන්න අඩුපාඩුකම් කොච්චරද කියලා. ඒ අඩුපාඩුකම් ටිකක් අඩු කරගෙන එන්න නම් අපි හොඳට ගියාත්මේ පින් කරලා තියෙන්න ඕනේ. දැන් බලන්න මම දහම් පාසලේ ওই ඉරිදා දවස්වලට ඉඳලා හිටලා දහම් පාසලේ දරුවන්ගේ ගමන් මළු පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට එක දවසක් එක දරුවෙක්ගේ තිබිලා විශාල වටිනාකමක් තියෙන ජංගම දුරකථනයක් හම්බ වුණා. මම මේක දැන් අම්මා හෝ තාත්තා දරුවව අරගෙන යන්න එන වෙලාවට පෙන්වන්න ඕන කියලා හිතලා මට සැකයක් හිතුනේ මේ දරුවා අනිවාර්යයෙන්ම ගෙදරින් අම්මගේ හෝ තාත්තගේ සල්ලි හොරකම් කරන්නේ නැති මේ වගේ වටිනා ජංගම දුරකථනයක් ගන්න කියලා මම අර ජංගම දුරකථනයත් අරගෙන ගියා ජංගම දුරකථන වෙළඳ සලකට. අරගෙන ගිහිල්ලා මං පෙන්නුවා මේ ජංගම දුරකථනයේ සාමාන්‍යයෙන් කීයක් විතර වටිනවද කියලා. ඒ මහත්තයා අතට අරගෙන බල්ලා කිව්වහන්නේ 3000ක් නැත්නම් 4000ක් වෙනවා කියලා. මං කිව්වා මම මේක ඔබතුමාට විකුණන්න ගෙනාවා නෙවෙයි නැත්නම් වෙලෙන්ද ඔහෙමනේ. අපි විකුණනවා වගේ දන්නව වැඩක් නෑ. හාඳුනන ඔක බාල එකක් මෙහෙමයි. අපි ගන්න ගියපුවාම මේක තරම් ලෝකේ ඉස්තරම් එකක් නෑ. මං කිව්වා මේක ඔබතුමාට විකුණන්න නෙවෙයි ගෙනාවේ. මට මේකේ ඇත්ත ගාන දැනගන්න ඕන. මෙන්න මෙහෙම සිද්ධියක් නිසායි ගෙනාවේ කියලා. නෑ හරිනේ මං හොඳට ඇත්ත ගාන තමයි කිව්වක 3-4000ක් විතර වෙන්නේ. මං කිව්වා බොරු කියන්න එපා. මම දැකලා තියෙනවා මං හිතවත් ව්‍යාපාරික මහත්වරු ඉන්නවා. ඒ ඇත්තෝ මේ වගේ ජංගම දුරකථන පාවිච්චි කරනවා. මං ඒ ඇත්තගෙන් අහලා තියෙනවා මේ වගේ ගණන් කොහොමද කියලා. ඒ ඇත්තෝ කියලා තියෙනවා 30000ක් 40000ක් වෙනවා කියලා. එතකොට කොහොමද ඔය ඔබතුමා මේක රුපියල් 3000යි කියලා කියන්නේ? එතකොට කිව්වා නෑ හානු මේක චයිනීස් නේ කියලා. මම කිව්වා ඉතින් හරි අපරාධයක් නේ 30-40000ටත් මේ පහසුකම්ම තියෙන දුරකථන තියෙනවා 3000ටත් තියෙනවා කියලා. ඔව් හානු ඔගේ 3000ක 4000ක කෝල් ගන්නකොට කැලී ටික අතේ කිව්වා. ඒ වගේ තමයි මතක තියාගන්න පින්නවන්නේ අපිත් එනකොට එනවා ඇස කන නාසය දිව ශරීරය සහිතව එන්නේ කොහටද මනුස්ස ලෝකෙට. ඔක්කොම බැලු බැලමට මනුස්ස ලෝකෙ ඉන්නේ. ක්වොලිටි අඩුයි. ක්වොලිටි අඩු වෙන්න හේතුව සල්ලි වල තියෙන හිඟකම. සසර පින් කරපු හැටි. දෙක ඔක්කොම බැලුවම S2 තියෙනවා. කන් දෙක ඇහෙනවා. ශරීරය හොදට ක්‍රියාත්මකයි. ප්‍රඥාව තියෙනවා. කෙනෙක් මාසෙන් දෙකෙන් මැරිලා යනවා. තව කෙනෙක් අවුරුද්දෙන් හමාරෙන් මැරෙනවා. තව කෙනෙක් අවුරුදු 10ක් 15ක් ඉන්නවා. බලන්න මේ සසර ශක්තිය පින් කරපු එකේ හැටිය ඔක්කොම ජංගම දුරකථන තමයි. එකක් දීර්ඝ කාලයක් පවතිනවා. තව එකක් ඉක්මනින්ම විනාශ වෙනවා. වටිනාකමේ ශක්තිය. දැන් හිතලා බලන්න පින්වන්නේ අපි මොනතරම් සසර පින් කරලා දැවිලා තියෙන්නේ. මව් කුසේදීම මොනතරම් ළමයි මැරෙනවද? ඔයතෝ ගිහිල්ලා බලන්නකෝ මේ
කාන්තා මේ වාට්ටු මේ මාතෘ නිවාස වලට මොනතරම් අපි පාංශකුල වලට ගිහිල්ලා තියෙනවද? මෙහෙම රෙදි කෑලි වල ඔතාගෙන ගිහිල්ලා වලේ දාන්නේ. ළමයි නැති වෙනවා මව් කුසේදීම. ඒ ළමයාට ඉන්න ලැබිලා තියෙන මනුස්ස ලෝකයක මාස 6යි 7යි. මනුස්ස ලෝකේ අම්මගේ ගර්භාෂයේ පිළිසිඳ ගත්ත වෙලාවේ ඉඳලා මනුස්ස ලෝකෙ ඉපදෙච්ච කෙනෙක්. දැන් උපසම්පදා වෙනකොට වයස 20ක් නැත්තම් මව් කුසෙන් 5ක් ගන්නවා. මව් කුසේ මාස ගාණක් ගන්නවා. සාමාන්‍ය මාස 10ම ගන්නෙ නෑ. මාස 5ක් හෝ 8ක් වෙන්න ගන්නවා. මාස 8ක් විතර අරගෙන දැන් අපි කියමු අවුරුදු 19යි මාස 2යි නම් මව් කුසේ හිටපු මාස 8ත් එකතු කරලා තමයි අවුරුදු 20 කරන්නේ. දැන් මං උපසම්පදා වුණේ අවුරුදු 19යි මාස 3කින්. ඉතින් අනිත් ටික ගත්තේ මව් කුසෙන්. ඒ නිසා තමයි පින්නන්නේ හාමුදුරුවන්ට බෙහෙත් කරන්න එපා කියලා බුදුහාරෝ දේශනා කරන්නේ ඒකනේ. හාමුදුරුවන්ට බෙහෙත් කරන්න එපා කියලා කිව්වේ සමහර කාන්තාවක් ඇවිල්ලා කියනවා උදරාබාධයක් ගැන කියනවා. කිව්වම හාමුදුරුවෝ ප්‍රතිකර්ම කරනවා. උදරාබාධයට දෙන බෙහෙත නිසා ගර්භාෂය විනාශ වුණොත් හාමුදුරුවෝන්ගේ මහානකම නැති වෙන මිනී මැරීමකට ලක් වෙනවා. මිනී මැරීමේ වරදකාරයෙකුට අහු වෙනවා. ඒ නිසා බුදුහාරෝ දේශනා කරනවා කිසිම භික්ෂුන් වහන්සේ නමක් වෙදකම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ගෝලයන්ට ඒක තහනම් කට්ටඩිකම් කරන්න වෙදකම් කරන්න තහනම් කළේ ඔන්න ඔය කාරණා නිසා පින්වත්නි. ඉතින් මම අර මතක් කළේ මනුෂ්‍ය ලෝකයක උපද ගන්න තියෙන අමාරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුර්ලභංච manussත්තං මනුෂ්‍ය භවයක් ලබා ගන්න එක පරම දුර්ලභ කාරණාවක්. හිතන්න එපා කන්ටිනියු එක දිගට මේක ඊළඟ භවයේදීත් මිනිස්සෙක් වෙයි කියලා. ගියාත්මලත් මිනිස්සෙක් වුණා කියලා හිතන්න එපා. වෙන්න බැරිත් නෑ. ලේසි නෑ පින්වත්නි. 170ක විතර මනුස්ස ලෝකයකට එනකොට පින කැප කරගෙනයි එන්නේ. නැත්තම් අපි උපතින්ම අබ්බගාතයි. නැත්තම් අපට කියන දේ තේරෙන්නේ නෑ. හොඳ දෙයක් ලබන්න නම් හොඳට වියදම් කරලා එන්න ඕන. අවුරුදු 60 70ක් වරොත්තු දෙනවා. නිරෝගීකම තියෙනවා. කියන දේ තේරෙනවා. සමහරුන්ට හොඳ රූපය අවුරුදු 120ක් තියෙනවා. කියන දෙක තේරෙන්නේ. දකුණට හැරෙන්න කිනොට වමට හැරෙන්නේ. එතකොට හිතනවා මූට මෙච්චර ආයුෂ තිබ්බයයි කියලා. එනිසා හොඳට මතක තියාගන්න අඩුවක් නැතුව ඊළඟ භවයක උපදින්න නම් හොඳට පින් කරලා තියෙන්න ඕනේ. ඒකයි බුදුහාරු මේ දේශනා කළේ නිචයන් එකතු කරන්න සම්පරායකම් පරලොවට. ඒ ඇයි? මොහොතක් පාසා කිට්ටු කරන්නේ කොහටද? මරණයට. සමහර ඇත්තෝ කියන අද නම් හරි සතුටුයි තරුණ ඇත්තෝ අවුරුදු 30 35 20 25 40 ඇත්තෝ ගොඩක් ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල බණ කියන්න ගියපුවාම ඔක්කොම 80 පෙන්නට පස්සේ තමයි එන්නේ. ඇයි කියලා අහපුවාම 85 හාන්දුනේ ජන්මේ රාෂ්ටකේ තියෙන්නේ. ජන්මේ රාෂ්ටකේ 85 නිසා කට්ටිය ඔක්කොම පුරුදු වෙනවා 80 ඉඳලා සිල් ගන්න. 80 ඉඳලා බණ අහන්න. 80 ඉඳලා පන්සල් යන්න. හොඳට මතක තියාගන්න දෛවඥයාගේ ශාස්ත්‍රය සමහර විට වරදිනවා. මම දවසක් කඩේකට ගිහිල්ලා අර බල්බ වගේක් ගෙනාවා. ගේනකොට ඒ ඇත්තන්ගේ මට වොරන්ටි කාඩ් එකක් දුන්නා. මම ඉතින් ওই වචන දන්නේ නැති නිසා මම අහුවා මොකද්ද මහත්මයා මේ වොරන්ටි කාඩ් එක. අහන්න මේක වගකීමේ සහතිකයක්. මේක අවුරුද්දක් යනකම් පාවිච්චි කරන්න පුළුවන්. මම කිව්වා දැන් ඔබතුමාට කියන්නේ කොහොමද අවුරුද්දක් යනකම් මේක පාවිච්චි කරනවා කියලා. මේක හාඳුරන්නේ ලෝකේ ඉහළම තාක්ෂණික විද්‍යාඥයෝ. මේක විද්‍යාගාර වලට ගෙනහිල්ලා පරීක්ෂා කරලා ඒ අය ඉහළම දැනුමෙන් තමයි මේක තීරණය කරලා තියෙන්නේ අවුරුද්දක් යනකම් පිච්චෙන්නේ නැහැ කියලා. බැරි වෙලාවත් පිච්චුනොත් අලුත් එකක් දෙනවා මේකට. ඒ තරම් අපට විශ්වාසයි කියලා දුන්නා ගෙනාවම. මගේ කරුමෙට එකක් පිච්චුණා මාස 3ක් 4ක් යනකොට. මං අරගෙන ගියා. ගියායින් පස්සේ කො ඒක තමයි අහන්නේ වොරන්ටි කාඩ් එකකින් කියන්නේ පිච්චුනොත් දෙනවා කියලා. ඒ නිසා මතක තියාගන්න දෛවඥයත් අපට ඉපදුනා වොරන්ටි කාඩ් එකක් දෙනවා. 80යි 85යි කියලා. හැබැයි ඊට කලින් යන්න බැරි නැද්ද? පුළුවන්. ඒ නිසායි බුදුහාරගේ වචනේනේ ලෝකයේ ඇත්ත. ලෝකයේ පරම සත්‍ය බුදුහාරගේ වචනය. මරණං තංහි ජීවිතං. කොයි මොහොතේ මැරෙයිද කියලා කියන්න බෑ. ජීවිතේ අවසාන වෙන්නේම මරණයෙන්. බුදුහාර දේශනා කරන මරණ ධම්මෝ මි මරණං අනතීතෝති අභිඤ්ඤං පච්චවේක්කිතබ්බං. හැම වෙලාවෙම හිතන්න කියන අපි ඉන්නේ මැරෙන්න කියලා. සමහරු කියනවා හාමුදුරනේ ඕක නම් කියන්න එපා නිකන් හොඳ නෑ වගේ නරක වචනයන්නේ. දෙයි හාමුදුරනේ මැරෙනවා කියලාමයි පුරුදු වෙන්න ඕනේ. මැරෙනවා කිව්වහම අපි අනුන්ට ඇණයක් වෙන එක නැති වෙනවා. ඇයි අපි දන්නවා මේවා එහෙම් පිටින් අරන් යන්නවා ඊළඟට කියලා. මැරෙන්නේ නැහැ කියලා හිතුවහම තමයි අපි හිතන්නේ අපි නොමැරෙන මිනිස්සු වගේ ඉන්න පටන් ගත්තාම අපි අතින් අවැඩ සිද්ධ වෙන්නේ. මැරෙන්න සූදානම් වෙන්න ඕනේ. දැන් හිතන්න දැන් මම හාමුදුරු කෙනෙක් නේ. දැන් අපට සාසනික වශයෙන් යන්න තියෙන ඉහළම තනතුර තමයි මහා නායක හාමුදුරු. දැන් මං උදේ ඉඳලා ප්ලෑන් කරනවා කොහොමද මහා නායක හරු වෙන්නේ. මෙහෙන් කරනවා කියලා හිතන්න. හෙට මහා නායක උත්සවයේ තියෙන කියලා හිතන්න. අද අපවත් වෙන්න බැරි නැද්ද?
අද රෑ අපවත් වෙන්න බැරි නැද්ද? දැන් මං සිහිනෙන්ම වුණා විජිනිපත ගන්නවා. ඒවා කැමරාමන්ලා ඇවිල්ලා ෆොටෝ ගහනවා. හෙට උදේ පත්තරේ යනවා. දැන් ඔක්කොම හිත හිතාර සැතපෙන්න යනවා. උදේ දොරට ඇවිල්ලා පොඩි හරු දොරට තට්ටු කරනකොට ලොකු හරු අපවත් වෙලා වෙන්න බැරි නැද්ද? එතකොට මම වැඩියෙන් සූදානම් වෙන්න ඕනේ ඒ තනතුර සඳහාද මැරෙන එක සඳහාද? මැරෙන එක සඳහා. අපට මොන තනතුරු හම්බ වුණේ නැතත් අපි අනිවාර්යෙන් එක තනතුරක් අපට ලැබෙනවා. ඒ මොකද්ද? ඉගෙන ගත්තත් ඉගෙන ගත්තේ නැති වුණත්, සල්ලි තිබුණත් සල්ලි නැති වුණත්, රූපවත් වුණත් අරූපවත් වුණත් මොනම තත්ත්වෙ හිටියත් අපට ලැබෙන එක තනතුරක් තියෙන මරණය. ඒකට සූදානම් වෙන්න ඕනේ. මරණයට සූදානම් වුණොත් ඊළඟ භවය ගැන බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ භවය ගැන බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි කවුරුත් දන්නවා මම නම් සෝවහන් වෙලා නැහැ. ඔයත් සෝවහන් වෙලාද? සමහරු ඉන්නවා සෝවහන් වෙලා මම දවසක් බණකට ගිහලා නිකන් විහිළුවට වගේ කිව්වා සෝවහන් වෙච්ච ඇත්තෝ ඉන්නවනම් මේ පැත්තෙන් ඇවිල්ලා ඉඳ ගන්න කියලා. හනික අම්මලා 7-8 දෙනෙක් දඩබඩස් ගාලා නැගිටලා පැදුරු ටිකක් අරගෙන ඇවිල්ලා මගේ වම් පැත්තෙන් ඉඳගත්තා. මම හරියට බය වුණා. දැන් මම දන්නවා මම කොහොමටත් අනාර්ය පුද්ගලයෙක්. ඒ කියන්නේ ආර්ය තත්වයටපත් වෙලා නැහැ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන තත්ත්ව තමයි ආර්ය මාර්ගය. ආර්ය පුද්ගලයෝ. ඉතින් අටපුරුෂ පුද්ගලයානේ මම නෑ කියන එක මට හොඳටම තේරෙනවා. ඉතින් අර ඇත්ත වෙල ඉඳගත්තාම මමත් හරියට බය වුණා. දැන් මේ අනාර්ය පුද්ගලයෙක් කොහොමද ආර්ය පුද්ගලයාට බණ කියන්නේ කියලා. නමුත් ඉතින් මම දන්න විදිහට ධර්මයේ දේශනා කරගෙන ගියා. අපේ පන්සල් වල මැත්තෝ. ඉතින් ඒ අම්මලාගේ දරුවෝ විභාග ලිව්වයින් පස්සේ මම ඇහුවා පුතා කොහොමද විභාගේ කියලා. ටිකක් ලකුණු මධ්‍යහාරණ විශ්වවිද්‍යාලයට අම්මගෙන් තමයි ගැළවිල්ලක් නැති. මම කිව්වා ඒයි කියලා. හැමදාම කණෙන් අදිනවා උඹට මෙච්චර වියදම් කළා උඹට බැරි වුණා පාස් වෙන්න. අහවල් එකා පාස් වුණා කියලා. දැන් මෙතන මොකද්ද සක්කාය දිට්ඨිය නේද? මගේ එකා පාස් වෙන එක විතරයි ඕන. අනිත් එකා නෑ. දැන් මොකද්ද මෛත්‍රී වඩලවත් නෑනේ. මෛත්‍රී භාවනේ මුල් පියවරවත් වඩලා නැතුව කොහොමද සෝවන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ මමය මාගේ ආත්මයේ වශයෙන් ගැනීම. ඒක තියෙනවානේ. තමන්ගේ කෙනා මරුණාම බිම පෙරලිලා හඬනවා. අනිත් එකා මරුණාම මේ වගේ වගක් නෑ. හිතලා බලන්න මේ සක්කාය දිට්ඨිය මේ කස් කරගන්න බැරුවනේ අපි මේ දඟලන්නේ. අපිට තියෙන ජාතික කැක්කුමක්. රටට ප්‍රශ්නයක් එනකොට අපිට කතා වෙන්නේ ඒකයි. තාම සෝවාන් වෙලා නැතිකම මරාගෙන මැරෙන්න හිතන අවස්ථා එන්න පුළුවන්. කෙලස් තියෙන නිසා. ඒ නිසා මතක සක්කාය දිට්ඨිය කියන පළවෙනි ක්ලේශ ධර්මේ නැති කරන්නේ නැත්නම් කොහොමද සෝවාන් වෙන්නේ? බලපුවා මේ කටි භාවනා මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සතියක් විතර කෝස් එකක් කරපුවාම එහින් ලොකු ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා දැන් සෝවාන් කියලා. හිතා ගන්න පුළුවන් ලොකු ස්වාමීන් වහන්සේගේ தත්ත්වය කොහොමද කියලා. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි එහෙම නෙවෙයි. මේ සෝවාන් වීම අර මම අර මුලින් කිව්ව පත්තරේ කියපු අම්මගේ කතාව. අන්නේ එතනයි. සෝවාන් වුණායින් පස්සේ දරුවත් කියන දැන් හාන්දනේ අම්මයි තාත්තයි වෙනම කාමර දෙකක ඉන්නේ කියලා. ඉතින් එතනම වරද්දාගෙනනේ. කවුද විසාකා මහෝපාසිකාව අවුරුදු 7 දී සෝවාන් වෙන්නේ. සෝවාන් වෙන්නේ අවුරුදු 7 දී. පිරිමි දරුවෝ 10කුත් ගෑනු දරුවෝ 10කුත් ඉන්නවා. දැන් ලංකාව දිහා බලපුවම ගොඩක් අය සෝවාන් වෙන්නේ ඊට එහා ගිහිල්ලා ළමයි නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන පින්වත්නි සෝවාන් වුණා කියලා චන්දරාගේ දුරු වෙන්නේ නැහැ. චන්දරාගේ දුරු වෙන සක්කාය දිට්ඨියයි විචිකිච්ඡයි සීලබ්බත පරාමාසයි. මෙන්න මේ සංයෝජන ධර්ම තුන විතරයි අයින් වෙන්නේ. ඒ නිසා සෝවහන් වෙච්ච කෙනෙක් විතරයි භව හතක් උපදින්නේ සතර අපායේ වැටෙන්නේ නැති. සතර අපායේ වැටෙන්නේ නැහැ සෝවහන් වෙච්ච කෙනෙක්. දැන් ඔයත් දන්නවා කෝසල මල්ලිකා දේවිය මරණින් පස්සේ නරක තැනක වැටුණා. දවස් 7ක් අපායේ ඉපදිනවා. කෝසල මල්ලිකා දේවිය. ඇගේ අතින් පොඩි ප්‍රමාදයක් වෙනවා. ඈ ඒක නිතර සිහිපත් කරනවා බුදුහාරොන්ට අසදෘශ මහ දන් දුන්නු කෙනා. මෙරිලා ගිහිල්ලා නරක තැනක උපදිනවා අපායේ උපදිනවා. ධර්මාශෝක මහරජතුමා 84000ක් වෙහෙර විහාර කරනවා. ලේ දරුවෝ දෙන්නම රහත් වෙනවා. සංඝමිත්තා තෙරණියත් මිහිඳු මහරහතන් වහන්සේත් තුන්වෙනි ධර්ම සංගායනාව කරනවා. එතුමාගේ පිහිටෙන් තමයි ලංකාවට බුදුදහම එන්නේ. රටවල් 9කට දූතයෝ යවන ධර්ම දූතයෝ. එච්චර සේවාවක් කරපු රජතුමා මෙරිලා ගිහිල්ලා හිමාලයේ පිඹුරෙක් වෙලා උපදිනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන පින්වත්නි සෝවහන් වීමෙන් මෙහා භව කොච්චර උපදින්න සිද්ධ වෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා උපදින ඊළඟ භවය හොඳ තැනක උපදින්න ඕනේ. දුර්ලභංච manussත්තං. මනුෂ්‍ය භවය කියලා කියන එක පරම දුර්ලභ කාරණාවක්. මම මාසයකට එක වතාවක් හෝ දෙවතාවක් කැලණිය වඳින්න වඩිනවා. ඒ වඩින්න හේතුව තමයි අපේ බුදුහාමුදුරුවෝ බස්නාහිර පළාතේ සිරිපතුල පිහිටවපු තැන එතන තමයි. ඉතින් ඒ නිසා අපේ බුදුහාර වැඩම කරපු තැනට මාසයකට සැරයක් දෙකක් යනකොට ඕ වගේ ඉන්න ප්‍රබල දෙවිවරු. ඒ දෙවිවරුන්ගේ ආකර්ෂණය අපට එනවා. ඒ විතරක් නෙවෙයි සමහර භූත ප්‍රේත කොට්ටාස ගන්ධබ්බ කොට්ටාස බලාගෙන ඉන්න සුදුසු අම්මා කෙනෙක්.
පින් කරන, මල් පූජා කරන, බුදුන් වඳින අම්මා කෙනෙක්ව ප්‍රාර්ථනා කරන මැරෙන අය ඉන්නවා. ඉතින් බලන ගෙවල් වල ගිහිල්ලා බලනකොට බුදුන් වඳින්න නැති වුනහම ඒ කට්ටිය යනවා බෝගස් ළඟට. විශේෂයෙන් පිරිස ගැවසෙන තැන් වලට මෝහණය කරනකොට ගොඩාක් දරුවෝ කියන දෙයක් තමයි බෝගහ ළඟ ඉඳලා තමයි අම්මගේ කුසල අම්මාත් එක්ක ගෙදරට ගියේ කියලා. ඒ නිසා මතක තියාගන්න පින්වන්ත අම්මලා බලාපොරොත්තුෙන් ඉන්න මේ ගන්ධබ්බ කියන කොට්ටාසය මේ වගේ ස්ථානවල ඉන්නවා. ඒ අම්මලා නිතර ගිහිල්ලා පින් දහම් කරනකොට ඒ ගන්ධබ්බ කොට්ටාසය යනවා ඒ අම්මලාත් එක්ක. ඒ නිසා පින්වත්නි මනුෂ්‍ය ලෝකයක උපදින්න තියෙන අමාරුවයි මම අර කිව්වේ මොනතරම් තරුණ දූ දරුවෝ ඉන්නවද දරුවෝ නැතුව විවාහ වෙලා අවුරුදු 6 7 10 12 ගියපු ඇත්තෝ මම මේ වන්දනා කරන්න ගියපු ගොඩක් වාරවල් වලදී මම කීප දෙනෙක් එක්ක කතා කරලා තිනවා බැලූ බැල්මට කිසිම අඩුපාඩුවක් නැහැ ධනය තියෙන බව පේනවා අපිට රූපේ දැක්කම කියා ගන්න පුළුවන් හැසිරීම රටාව වැදගත් මිනිස්සු කතා බහ වලින් අපට තේරෙනවා මේ සියලු දේවල් තියාගෙන ඇයි මේ ඇත්තෝ මේ ඇඬු කඳුලින් වගේ බෝධීන් වහන්සේ වටා යන්නේ කියලා මං කීප දෙනෙක් එක කතා කළා. ඒ කතා කරපු බහුතරයකට තියෙන එකම ප්‍රශ්නය පින්වත්නි දරුවෝ නැතිකම. දරුවෝ නැතිකමට එක හේතුවක් තමයි මැරෙන ඔක්කොම ගිහිල්ලා වැටෙන්නේ පල්ලෙහානේ. මිනිස්සෙක් වෙන්න කට්ටිය ඉන්න ඕනේ. මනුෂ්‍ය දරුවෙක් උපදින්න කරුණු තුනක් බුදුහාරෝ දේශනා කරනවා. එකක් තමයි මාතාච උතුණී හෝති. අම්මා මාසික සුද්ධියට ලක් වෙලා තියෙන්න ඕනේ. බුදුහාරගේ දේශනාව. දෙක මාතාච පිතාච සම්නිපතිතා හෝති. මව්පියන්ගේ එක්කාසු වීම තියෙන්න ඕනේ. ওই කාරණාව විතරයි වෛද්‍යවරු දන්නේ. සමහර අයත් අපට ගෙනල්ලා DNA පරීක්ෂණ පව කියන්නේ මේ කියන්නේ නැත්තන්ගේ වෛද්‍ය වාර්තා පව පෙන්වන ස්වාමීන් වහන්සේ මේ බලන්න අපේ බිරිඳටත් දරුවෝ හදන්න ශක්තිය තියෙනවා. මටත් දරුවෝ හදන්න ශක්තිය තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් විවාහ වෙලා අවුරුදු 7ක් වෙනවා 8ක් වෙනවා 10ක් වෙනවා තාම දරුවෝ නැහැ. බුදුහාඳුරු තුන්වෙනි කාරණාව දේශනා කරනවා ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ හෝති. ගන්ධබ්බයාගේ පැමිණීම තියෙන්න ඕන. කවුද මේ ගන්ධබ්බයා? කවුද? මරිච්ච කෙනෙක්ගේ විඥාන ශක්තිය එන්න ඕනේ. ඒ විඥාන ශක්තිය මිනිසෙක් වෙන්න තරම් ප්‍රබල ශක්තියක් වෙන්න ඕනේ. මැරෙන ගොඩක් දෙනේ පල්ලෙහාට වැටෙනවා නම් එන්නේ නැහැ. ඔයත් හිතනද මේ රිලව් වඳුරු ඇවිල්ලා මනුස්සම්මලගේ මව් කුසේ පිළිසිඳ ගනී කියලා. මනුෂ්‍ය දරුවෙක්මයි පිළිසිඳ ගන්නෙ. ඒ පිළිසිඳ ගැනීමෙදිත් අඩුවක් නැතුව උපදින එක. අතපය සහිතව, ඇස කන නාසය දිව ශරීරයේ සහිතව, හොඳ ප්‍රඥාවක් සහිතව, ආයුෂ ප්‍රමාණයක් ඇතුව උත්පත්ති ලැබනවා කියන එක. ලේසි කාරණාවක් නෙවෙයි. ඒ නිසා සසර පින් කරලා තියෙන්න ඕන මනුෂ්‍ය භවයක උපදින්න. බුදුහාර දේශනා කරනවා මහණෙනි බ්‍රහ්ම ලෝකයට වඩා විශාලයි දිව්‍ය ලෝකය. බ්‍රහ්ම ලෝකයට යන ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට වඩා විශාලයි පසේ බුදුරජාණන් වහන්සේලා. මේ ලෝකයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා බුදු වෙච්ච ප්‍රමාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට වඩා වැඩි මහණෙනි මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්සේලාට වඩා සෙනග වැඩි මහණෙනි අනාගාමි ඵලයටපත් වෙච්ච ඇත්තෝ. අනාගාමි ඵලයටපත් වෙච්ච ඇත්තන්ට වඩා වැඩි සකදාගාමි ඵලයටපත් වෙච්ච ඇත්තෝ. සකදාගාමි ඵලයට වඩා වැඩි සෝවහන් වෙච්ච ඇත්තෝ. සෝවහන් වෙච්ච ඇත්තන්ට වඩා වැඩි අපි වගේ අය. කෙලස් තියන අය, පුහුදුන් අය. පුහුදුන් මනුෂ්‍ය ලෝකයට වඩා මහණෙනි තිරිසන් අපාය විශාලයි. අපායට වඩා විශාලයි මහණෙනි තිරිසන් අපාය. හිතලා බලන්න ওই ඩිස්කවරි වගේ නාලිකාව බලනකොට අප්පුඩි ගහන්න නෙවෙයි තියෙන්නේ. හිතලා බලන්න ගැඹුරු මොහොත ඉරු එළිය වදින්න නැතුව මොනතරම් සත්ව කන්දක් ඉන්නවද කියලා. මොනතරම් සත්ව ඉරු එළිය දකින්න නැතුව මේ පාවෙන දියසෙවල කෑලි වගේ මෙහෙම ගල් වල ඇලිලා තියෙනවා. කැමරාව අරගෙන ගිහලා ලං කරනකොට දඟලනවා. ඒ කියන්නේ විඥානයේ තියෙනවා. මොකක් හෝ දෙයක් ලං වෙනකොට අර දියසෙවල කෑලි දඟලනවා. දඟලන්න හේතුව දැනෙනවා. මොකක් දැන් වවුලන්ට ඔය දවල්ට ඉගිලෙනකොට වදින්නේ නැහනේ. ඇස් පේන්නේ නැහැ කියලා. තරංග තියෙනවා විඥානයේ තියෙනවා. මදුරුවාට පවා විඥානය අත මෙහෙට කරනකොට මදුරට තියෙන උණ නැගිටලා යනවා. එතකොට අර ගැඹුරු පතුළු මේ මුහුදු පතුලේ පවා ජීවත් වෙන මේ නොයෙකුත් ජීවීන් දිහා බැලුවහම තිරිසන් අපාය කොච්චර විශාලද? බුදුහාරෝ ඩිස්කවරි නාලිකා බලලා නෙමෙයි දේශනා කළේ. බුදු නුවණින් දේශනා කළේ ඇත්ත. ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, ඒ වගේ තැනක උපදින එක හරි ලේසි. මනුෂ්‍ය භවයෙන් අපිට තිරිසන් ආත්මයකට යන එක ලේසි නැද්ද? මට මෙතනින් නැගිටලා යන ගමන් සිවුරස්සෙම මේ ඔරලෝසුව තියාගෙන යන්න පුළුවන්. ගියා වගේ නේ ලබන ආත්මෙත් මෙහෙම කර ඉන්න නොහොරකම් කරලා තිබුණොත්. හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩිනකොට කුසිනාරාව බලා එක්තරා ගම්මානයකදී මිනිස්සු ඔක්කොම එකතු වෙනවා.
එකතුලා අනේ බුදුහාමුදුරන්ට ආයේ කවදාකවත් දානේ මානේ ටිකක් පූජා කරගන්න වෙන්නේ නැහැ නේ කියලා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරනවා. පූජා කරලා ඉවර වෙලා දැන් මේ ඇතෝ බුදුහාමුදුර වට කරගෙන අහනවා පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ ඒ කාලේ මේ පළාතට වැඩම කරනකොට ඔබ වහන්සේට දම්පැන් පූජා කරපු ඇතෝ මැරිලා ගිහිල්ලා. අපි කැමති දැනගන්නේ හාමුදුරුවරු ඒ මෙහෙණින් වහන්සේලා මහා දායකයෝ මැරිලා අපවත් වෙලා ගිහිල්ලා කොයි තැන්වලද ඉපදුනේ කියලා. බුදුහාරෝ දේශනා කරනවා අහවල් භික්ෂුව දැන් අපවත් වෙලා ගිහිල්ලා අහවල් තැන. අහවල් තෙරණින් වහන්සේ අපවත් වෙලා ගිහිල්ලා අහවල් තැන. අහවල් මහෝපාසකතුමා මැරිලා ගිහිල්ලා අහවල් තැන. අහවල් මහෝපාසිකාව මැරිලා ගිහිල්ලා අහවල් තැන කියලා දැන් බුදුහාඳුරෝ මැරිච්ච ඇත්තෝ ඉපදිච්ච තැන් ගැන චතුූපපාද ඥාණයෙන් පවසනවා. සමහර ඇත්තෝ විශ්වාස කරන්නේ නැති වෙනකොට බුදුරජාණන් වහන්සේ මවලා පෙන්නනවා. ඒ නිසා පින්වත්නි හොඳට මෙන්න මේ කාරණාව මතක තියාගන්න ඕනේ අපි ඉපදිලා ඉන්නේ මැරෙන්න කියන එක. මැරෙන එක නෙවෙයි ගැටලුව මැරිලා ගිහිල්ලා ඊළඟට ලබා ගන්න තැන. ඊළඟට ලබා ගන්න තැන නරක වුණොත් ආයෙ පින් කරන්න වෙන්නේ නැහැ. මේ පින ගෙවිලා යනවා. ඒ නිසා පින්වත්නි අර දායකයන්ට අර එහෙම කිව්වහම මේ ඇත්තෝ තව තවත් කිට්ටු වෙලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි අපේ සීයා නැති වුණා ආච්චි නැති වුණා මාමා නැති වුණා නන්ද නැති වුණා කියලා දැන් දානේ පූජා කරපු ඇත්තෝ ගැන නෙවෙයි. තමන්ගේ හිතවත් ඥාතීන් ගැන අහන්න පටන් ගන්නවා. ඒ ඇත්තෝ මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ කියලා. අවසානයේදී ආනන්ද හාමුදුරන්ට කතා කරලා බුදුහාරෝ දේශනා කරන පින්වත් ආනන්දය තථාගතයන් වහන්සේට දැන් අවුරුදු 80යි. හිතලා බලන්න. මේ පිරිනුවම් පාණ්ඩ වැඩම කරන ගමන් අවුරුදු 80 කෙනෙක්ට එක දිගට කතා කරගෙන යන්න පුළුවන්ද කියලා හිතන්න. දැන් අද මම මේ කරන කතාව තව මට අවුරුදු 40ක් ගිහිල්ලා කතා කරන්න බෑ. වතුර ටිකක් බොනවා, කහිනවා, පඩික්කමක් ඕන කරනවා, කෙල ටිකක් ගහනවා, හුස්ම අල්ලනවා. මේක එහෙම තමයි. බුදුහාමුදුරන්ටත් ඒක එහෙමමයි. උන්වහන්සේට අවුරුදු 80යි. ජජ්ජරෝ විය සකටම් මේ ශරීරං. මගේ ශරීරය හරියට දි รา ගියපු කරත්තයාගේ සද්ද බද්ද හෙන්න පටන් ගත්තා. හරියට නහර වලින් මේ බැඳලා ගෙනියන කරත්තයක් වගේ ලණු වලින් ගැට ගහගෙන යන කරත්තයක් වගේ කියලා දේශනා කරනවා. අවුරුදු 80ක කෙනෙක් බුදුහාරෝ. ඒ තරම් අමාරුයි උන්වහන්සේට. උන්වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට තථාගතයන් වහන්සේට උත්තර දෙන්න ගියපුවාම කායික වේදනාව දැනෙනවා, වෙහෙස දැනෙනවා. ඇයි උන්වහන්සේට ක්ලාන්ත වෙනවනේ. අවස්ථා කීපයකම දේශනා කරන මහා පරිනිබ්බාන සූත්‍රයේදී කිලන්තෝස්මි ආනන්ද මට ක්ලාන්තයි කියලා කියන බලන්න අපේ බුදුහාරෝ. පාගමනින් වැඩම ආනන්දහරු හනිකාසනයක් පනවනවා. පිපාසිතෝස්මි ආනන්ද මට වතුර පිපාසයි කියලා බුදුහාරෝ වතුර ඉල්ලනවා. ඉතින් එහෙම බුදුහාඳුනගේ මිනිස්සු වට කරගෙන ප්‍රශ්න අහනවා මෙරිච්ච ඇත්ත කොහෙද ගිහිල්ලා ඉපදුනේ කියලා. බුදුහාරෝ දේශනා කරන ආනන්ද මේ ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මම මේ හැම දිනාටම න්‍යායක් කියලා දෙන්නම්, තියරියක් කියලා දෙන්නම්. මරුණායින් පස්සේ කොහෙද ගිහිල්ලා උපදින්නේ කියලා තමන්ටම දැනගන්න පුළුවන් න්‍යායක්. කට්ටියම එකතු වෙනවා බුදුහාඳුර ළඟට. කට්ටිය හිතනවා දැන් බුදුහාරෝ සිව්පද ගාතාවක් තමයි කියන්න යන්නේ. ඕක 108 වතාවක් ජප කළාම දිව්‍ය ලෝකේ තමයි ගිහිලා නතර වෙන්නේ කියලා. අමාරු එමනේ. මැරෙන්න ලඟ වෙනකොට තමයි පිරිත් අහන්න ඕන කියන්නේ. නවගුණවල මතුවෙන්නේ. මතක තියාගන්න. ඒක නරක නෑ. මැරෙන මොලාවේ මතක් වුණොත් එම චුතසිත පිරිසුදු වුණොත් ඒක හොඳයි. නමුත් සූදානම් වීම කොයි වෙලාවෙත් තියෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ එහෙම යంత్ర මන්ත්‍ර වලින් දිව්‍ය ලෝකේ යවන කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ ළඟට ආවයින් පස්සේ දේශනා කරනවා ධම්මා දාසං නාම ධම්මපරියායන් දේසිස්සාමි. ධම්මා දාසං ධම්ම කියලා කිව්වේ ධර්මය. ආදාසං කියලා කිව්වේ කණ්ණාඩියට. ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් තමන් බලාගත්තොත් තමන්ටම පුළුවන් මැරිලා ගිහිල්ලා කොහෙද උපදින්නේ කියලා දැනගන්න. දැන් ඔය ඇත්ත හිතයි ඒ කණ්ණාඩිය ස්වාමීන් වහන්සේ කොහෙන්ද ගන්නෙ කියලා. මේ කණ්ණාඩිය කඩවල් වල නැහැ. ඒක තේරුම් ගන්න දැන් අද මේ පින්කම ඉවරෙච්ච ගමන් ගෙදර යන්න. ගෙදර ගිහිලා කණ්ණාඩිය තියෙන කාමරයට යන්න. ගිහිලා ලයිට් එක දාන්න. දාලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා hina වෙන්න බලන්න. ඇතුළේ ඉන්න එක නම් මොකද කරන්නේ? එයත් hina වෙනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා රවන්න බලන්න ඇතුළේ ඉන්න එක නම් මොකද කරන්නේ? එයත් රවනවා. සමහර අය කියන්නේ හාඳුරුවනේ මං දන්න කාලයක ඉඳලා මං කාගේවත් දේවක් හොරකම් කරලා නැහැ. ඒ වුණාට මගේ ඒවමයි නැති වෙන්නේ කියලා. මං ඉතින් ඒ අයට කියනවා මේ ආත්මේ හොරකම් කරන්න නැති එක හොඳයි. හැබැයි ගිය ආත්මේ කම්බ හොරෙක්ද කියලා කවුද දන්නේ? එක ටෙලිෆෝන් කෝල් එකකින් බැංකු පිටින් උස්සන්න නැති. දැන් යනවා ඉතින්. මතක තියාගන්න. දැන් අපි රුපියල් 1000ක් රැක ගන්න කොච්චර සටනක් දෙන්න ඕනද? මම දඹදිව ගියා. හොරුන්ගෙන් බේරෙන්න වෙනම පර්ස් එකක් මහගෙන ගියේ. දැන් හිතලා බලන්න. ඒ ගිහිල්ලා පොකට් ගහනවා. දැන් සමහර අත රුපියල් 1000 දාන්න පොකට් එක ඇතුලේ තව රහස් සාකු 10ක් විතර මහලා ඒක දාලා වහගෙන යනකොට ඒත් පිප්පොකට් ගහලා. ඔය අත බලන්න පහුගිය දවසක පත්තරයක තිබුණා
කොහෙද පිට රටක ඉඳලා ආපු මහත්තයෙක් දඹුල්ලේ කඩේකට ගිහිල්ලා තේ ටිකක් බීලා වතුර බෝතලයක් අරගෙන එතුමා යනවා හෝටල් එකට. හෝටලෙට ගියායින් පස්සේ පොලිසියෙන් දුරකථන ඇමතුමක් එනවා ඔබේ මුදල් පසුම්බිය කෝ කියලා. එතකොට තමයි එතුමට මතක් වෙන්නේ තමන්ගේ ලක්ෂ 5ක මුදල් පසුම්බිය අමතක වෙලා. ඔළුව ගිනි ගන්නවා. ලංකාවේ නම් කාගෙන් හරි ඉල්ල ගන්න පුළුවන්. දැන් විදේශක මිනිස්සෙක් ලක්ෂ 5ම අතුරුදහන්. අවසානයේදී බලපුවා මේ කඩේ හිටපු නෝනායි මහත්තයා දෙන්න ඒ ලක්ෂ 5 මෙයා සල්ලි දෙන්න පර්ස් එක ගත්තා. බැලන්ස් එක අරගෙන ගියා පර්ස් එක හිතිබ්බා. බැලන්ස් එකේ ඉතුරු සල්ලි වලින් බස් ටිකට් එක වියදම් කරන එයා හෝටලෙට ගියා. එයාට මුදල් පසුම්බිය අමතක වුණා. අපේ රුපියල් 1000 රැක ගන්න අපි දරන ධෛර්යයත් අර මිනිස්සයාට අමතක වෙලා ගිහිල්ලා ලක්ෂ 5 හම්බෙන්නත් ඇයි හේතුව? කන්නාඩි ඉස්සර හොඳින් රුපියල් ලක්ෂ 5ක පර්ස් එකක් තියලා හොරෙන් හංගන්න බලන්න මේ තමන් හැංගිලා මේ කෙක්කක් දාලා අදින්න බලන්න ගිහිල්ලා බලන්න ඊට පස්සේ තියනවද කියලා එහෙත් නැති වෙලා මෙහෙ නැති වුණොත් එහෙත් නැති වෙනවා. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා බත් පිගානක් අරගෙන ගිහිල්ලා බත් පිගාන දික් කරන්න බලන්න ඇතුලින් එකනේ ඇතුලට අදිනවද? එයත් බත් පිගානක් බෙදාගෙන ඇවිල්ලා අපේ පැත්තට දික් කරනවා. හොඳට මතක තියාගන්න මේ හාමුදුරුවරු වුණා කියලා සමහර කෙනෙක් මහණ වුණා නම් ෂෝක් හොඳට හම්බ වෙනවනේ කියලා හම්බ වෙනවා තමයි. බලන්න ඕන. එහෙම නෑ. හම්බෙන පිරිසකුත් ඉන්නවා, නොහම්බ වෙන පිරිසකුත් ඉන්නවා. හැබැයි සමස්තයක් වශයෙන් ශාසනයේ ඉන්න නැත්තන්ට හම්බ වෙනවා. හම්බ වෙන්න හේතුව මොකද? සසර දීපු කෙනෙක්ට විතරයි පින්නන්නේ සිවුරක් දාගන්න හිතෙන්නේ. මට බුද්ධ ශාසන අමාත්‍යාංශයට ගිය වෙලාවේ හොඳ වැදගත් මහත්තයෙක් හම්බ වුණා. හම්බෙලා කියනවා මාත් එක්ක හිතවත් වෙලා කතා කරන ගමන් හාඳුරුවනේ සිවුරු නම් අරින්න එපා. මම කිව්වා ඇයි? ওই සිවුර මහා බලවත් දෙයක් හාඳුරුවනේ. ඕක පිං නැත්තම් දාගෙන ඉන්න බෑ. මං ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පැත්තේ විශාල පන්සලක ප්‍රධාන ගෝලයක්. මේ ගම්පහ පැත්තේ ඔය ඇත්තන්ගේ පැත්තේ විශාල පන්සලක ගෝලයක්. අද හිටියානම් හාඳුරුවනේ මම මේ ලපන් සිපන් වාහනවල යන්නේ නැහැ. ප්‍රාඩෝ වල යන්නේ. දැන් අපිනේ ඔය බයින්නේ හාරුකනේ ප්‍රාඩෝ එක කිව්වොත් යන හැටි කියලා ඊළඟ ආත්මෙත් පයින් යනවා. දැන් මේ ආත්මේ පයින් යන ගමන් බැලලා වාහන වල යන අයට බැලලා ලබන ආත්මෙත් පයින් යනවා. හොඳට මතක තියාගන්න අනුන්ට කරන හැටියටම තමයි හම්බෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අර මහත්තයා කියනවා දැන් එහෙමනම් හාඳුරනේ මම අද මෙහෙමයි යන්නේ. නමුත් සමහර ගොඩක් අය බයින දෙයක් තමයි හාමුදුරනේ සිවුරු ඇරියාම ඔය ගෑනු ළමයෙක් වෙන්න ඇති කියලා. ඒකත් එකක්. හැබැයි ඊට වඩා ප්‍රශ්නක් තියෙනවා. මේ හාමුදුරුව මට කිව්වා මට එහෙම සම්බන්ධයක් තිබුණෙත් නැහැ. මට ඉන්නම බැරි වුණා සිවුර පොරව ගන්නකොට කහනවා වගේ දාඩිය වගේ පන්සලේ ඉන්න බෑ මහා අමුතුම ගතියක් ආවා හාමුදුරනේ. මං ගෙදර කට්ටියට කතා කරලා කිව්වා මං සිවුරු අරිනවා කියලා. ගෙදර අය කිව්වා අපේ හත්මුතු පරම්පරාවටවත් ආයේ ওই පන්සලේ ওই වගේ තනතුරකට කිට්ටු වෙන්න බෑ. වඳින්නම් වැඳලා කියන්නම් ඉන්න කියලා. සමහර බලාගෙන ඉන්නෝනේ අපේ පන්සලේ ලොකු හාමුදුරු වෙනකන් පන්සලේ වටික ඇද ගන්න මෙයාට කියලා තියෙනවා යන්න එපා කොහොම හරි ඉන්න කියලා. ඊට පස්සේ හිතවත් යාළුවන්ට කතා කරලා කිව්වලු විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත හාමුදුරන්ට කතා කරලාවලු මට මෙහෙමයි ඉන්න බෑ යනවායි කියලා. ඒ කට්ටියත් කිව්වලු ওই මෝඩ වැඩේ නම් කරන්න එපා. ඔයා අහවල් පන්සලේ දැන් ඊළඟට නායක හරු වෙන්න ඉන්න කෙනා ඔයා යන්නම එපා කියලා. නමුත් හාමුදුරනේ මං ගියයි කිව්වා. ගියයි කියන්නේ හේතුව තමයි එතුමා කියන්නේ පින ඉවර වුණා කියලා. සිවුර දාගෙන ඉන්නවා කියන එක බොහොමනේ මම දන්නවා අපට උගන්න පඬිත හරු කෙනෙක් අවුරුදු 60 දී සිවුරු ඇරියා. අවුරුදු 60 දී සිවුරු ඇරෝ. මෙලෝ විඥානයක් තියෙන කෙනෙක් අවුරුදු 60 දී සිවුරු ඇරිනවද? අවුරුදු 60 දී මේක පින්නනේ ලේසි වැඩක් නෙවෙයි. මෙතෙන්ට ඇවිල්ලා අපි තේරුම් ගන්න ඕනේ අපි මේ විඳින්නේ සසර පිනමයි කියන එක. සසර පිනම ඔය ඇතොක් ලක්ෂ ගාණක් බිම ඉඳි අපි මේ උඩින් ඉඳගත්තේ ගියාත්මේ තනුන්ට ගරු කරපු නිසා. බුදුහාමුදුරන්ට දෙනෝ 1000ක් දන ගහලා වඳින්නේ ඒක බලන්නකෝ. ඔය ඇතො කැමරාවකින් වීඩියෝ කරන වෙලාවක බලන්න ජයශ්‍රී බෝධින් වහන්සේට වගේ ලක්ෂ ගාණක් මේව හරහා වැටෙන්නේ. සමහරුන්ට තමන්ගේ දරුවෝවත් වඳින්නේ නැහැ. ඇයි මේ හිතලා බලන්න මොකද්ද මේ ඇක්ෂන් නෑස රියැක්ෂන් කරපු දෙයට තමයි ප්‍රතික්‍රියාව හම්බෙන්නේ බුද්ධ ධර්ම කියන්නේ ඒකයි මේ කණ්ණාඩි උපමාව හොදට තේරුම් ගන්න මමත් පින්නන්නේ හොදට මතකයි මට වඩා වැඩිමහල් හාමුදුරු කෙනෙක් හම්බුනොත් මම වඳිනවා ඒ වඳින්නේ මොකද මේ ඔය ඇත්ත මට මේ වඳින්නේ මමත් සංසාරේ ඔය ඇත්තන්ට ගරුදේ සැලකිලි දක්වලා තියෙන නිසා හොදට මතක තියාගන්න මම මේ ආත්මේ ඔක්කොම ටික වඳිනකම් මෙහෙම අත් දෙක බලාගෙන හිටියොත් ලබන ආත්මේ අපට ගරු කරන්න කෙනෙක් නෑ යන තැන පිළිගැනීමක් යන තැන ගරු සැලකිලි ලැබෙන්න ඕනේ ඊළඟ ආත්මෙත් මං කියන්නේ සංසාරේ උපදින එක නෙවෙයි බය උපදින තැන හොඳ තැනක් කරගන්න ඕනේ අපිත් පිළිගත්ත මිනිස්සු වෙන්න ඕනේ ඊළඟ භවවල මීටත් වඩා පින් කරගන්න ඕනේ නැත්තම් මේ අමාරුවෙන් බණ ටිකක් කියන්න ඕනේ මෙතෙන්ට ඇවිල්ලා අපිට මේ පැයේදී නරක වචන කතා කරන්න බැරිද බලන්නකෝ ගොළුෙක්ට එහෙම කතා කරන්න කිව්වම දඟලන දැඟලිල්ල
අදහස කියාගන්න. දැන් මේ වගේ ධර්ම කාරණාවක් කියන්න ගිහපුවර ප්‍රවෘත්ති යනකොට ඔයත් දැකලා තියෙනවා සමහර දවස් වලට දානවා මේ ඒ ගොළු ඇත්තන්ට දැනගන්න. මොන තරම් ධෛර්යයක් දානවද දෙහෙට කරන්න ඕන, මෙහෙට කරන්න ඕන, මෙහෙම කරන්න ඕන. මුකුත් නැතුව දැන් අපිට මෙහෙම ඉඳගෙන අත් දෙක මෙහෙම තියාගෙන මුළු මනසම ගෙනියන්න පුළුවන් එක ධර්ම පැත්තකට. මේ වචන කතා කරන්න පුළුවන්කම. සංසාරේ අපි අනිත් ඇත්තන්ට කතා කරන්න අවස්ථාව දීලා තියෙන නිසා. ඒක නෝන කෙනෙක් මහත්තයෙකුයි හම්බෙන්න ඇවිල්ලා මහත්තයා පොඩ්ඩක් එහාට යන්න ඇරලා නෝනා මට කියනවා ස්වාමීන් වහන්සේ අපේ මහත්තයාට කියන්නකෝ මාව පොඩ්ඩක් එලි පහලි ඇවිද්දවන්න කියලා. මම කිව්වා ඇයි කියලා. හාඳුන්නේ ගෙදර සියලු පහසුකම් තියෙනවා. මට හැන්දක් කෝප්පයක් පිඟානක්වත් අල්ලන්න ඕනේ නැහැ. සේවකයොත් ඉන්නවා. හැබැයි මාව ගෙයින් එළියට අරන් යන්නේ නැහැ. අපි ඔය හිතුවට එහෙම පවුලුත් මේ ලෝකේ තියෙනවා. මහත්තයා ගෙයින් එළියට යනකොට ඉබ්බ දාලා ලියන්නේ ගේට් එකට. මං කිව්වා නෝනා ගියාත්මේ සත්තු හදන්න ඇති හරි ආදරෙන්. ඌ සද්ද කරනකොටම වතුර ටික දෙන්න ඇති. කෑම ටික දැන් ඒ විදිහටම හම්බ වෙනවා. හැබැයි එළියට දාලා නැහැ. දැන් එයාටත් ඒ ඔක්කොම පහසුකම් හම්බ වෙනවා. එළියක් නැහැ. හොඳට මතක සත්තු හිර කරගෙන හැදුවම ඒවා එහෙමම තමයි. දීපු හැටියටම තමයි හම්බ වෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. හිටවපු වැටේ හැටියට තමයි ඵලදාව ලැබෙන්නේ. තල වැපුරුවොත් වී හම්බ වෙන්නේ නැහැ. තලම තමයි හම්බ වෙන්නේ. වී වැපුරුවොත් තල හම්බ වෙන්නේ නැහැ. වීමයි හම්බ වෙන්නේ. පොල් ගහක් හිටවල පොල් පැලයක් හිටවල උදේ ඉඳලා රැය වෙනකන් වදිනවා මේකෙන් තල් ගෙඩියක් හම්බ වෙන්නේ කියලා හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ පොල්ම තමයි. පව් කළොත් ඒවම තමයි හම්බ වෙන්නේ. පින් කළොත් ඒවම තමයි හම්බෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. පව් කරොත් එහෙමයි පින් කළොත් එහෙමයි. බුදුහාරු දැන් එකතු කරන දේශනා කරේ එක තස්මා කරෙය්‍ය කල්යාණ. ඒ නිසා පින් කරන්න. එයි මේ දුර්ලභංච manussත්තා. දුර්ලභ වූ මනුෂ්‍ය භවයකයි දැන් ඉපදිලා ඉන්නේ. ඒ නිසා බුදුහාරු දේශනා තස්මා කරෙය්‍ය කල්යාණ. ඒ නිසා කරපල්ලා. කරපල්ලම කියන වචනේ දැන් අපේ වචනෙන් කිව්වොත් නියෝගයක්. කරෝති කියලා කියන්නෙත් නැතුව කරෙය්‍ය. තස්මා කරෙය්‍ය කළ යුතුයි. නිචයං සම්පරායිකම් පරලොවට එකතු කරගන්න ඕනේ. දැන් මේ ඉපදිච්ච වෙලාවේ ඉඳලා කිට්ටු කරන්නේ මරණයට ඉපදෙනකොටම මාරේ අවුරුදු 80ක විතර වයින් කරලා වාහනේ තියලා තියෙන පාරේ හයිවේ එකේ දැන් යනවා ආයේ මුකුත් මේක නෑ ඔක්කොම ඇඩ්ජස්ට්මන්ට් කරලා තියෙන්නේ දැන් වේගෙන් ඇදෙනවා මේ බණ කියන වෙලාවෙත් කිලෝමීටර් ගාණක් දැන් ගිහිල්ලා තියෙන කිට්ටු කරලා තියෙන මරණයට තව කොයි වෙලාවට මේකේ එන්ඩ් එක තියෙනවද කියලා කවුරුත් දන්නේ නෑ මතක තියාගන්න අපි හිතන්න එපා මේ යන්නේ මේ නිදිය ගත්තත් කතා බහ කළත් හිනහවිවි හිටියත් ටීවී බල බල හිටියත් වාහනේ යනවා මාරයා ඉපදිච්ච වෙලේම මේකට වයින් කරලා තියලා තියෙන්නේ ඉතින් අපි යනවා දෙපැත්තේ තියෙනවා මොන්ටිසෝරි හම්බ වෙනවා ඉස්කෝල හම්බ වෙනවා විශ්වවිද්‍යාල හම්බ වෙනවා ඔෆිස් හම්බ වෙනවා නෝනවරු හම්බ වෙනවා මහත්තුරු හම්බ වෙනවා දරුවෝ හම්බ වෙනවා රැකියා හම්බ වෙනවා ඒ ඔක්කොම පාර දෙපැත්තේ තියෙද්දි ඒවා පහු කරගෙන යනවා දරුවා ලැබෙනවා නෝන මහත්තයෙක් හම්බ වෙනවා ගෙවල් දොරවල් හම්බ ඒ මොනවා හම්බුණත් නතර වීමක් නැහැ වාහනේ යදිනවා කොහාටද මරණය සොයාගෙන මේ එන්ඩ් එක දක්වා යනවා ඒ නිසා හොද්දට මතක තියාගන්න පින්වන්නේ මරණය කියන කාරණාව දැනගන්න ඕන පරලොවටමයි එකතු කරන්න ඕනේ නිචයං සම්පරායිකං මොනවද පුඤ්ඤානි පිං පරලෝකස්මින් පරලොවදී පතිට්ඨා හොಂತಿ පානිනම් ප්‍රාණීන්ට පතිට්ඨා හොಂತಿ පිහිට පිනිසෙනවා. එතකොට ඉතින් පව යන්නේ නැති කියලා පව එනවා. ඒක පිහිටට නෙවෙයි ඒක නොපිහිටටයි එන්නේ. බුදුහාරෝ දේශනා කරන්නේ පතිට්ඨා හොಂತಿ පානම් පිහිටට එන කාරණාව ගැනයි දේශනා කරන්නේ. අපට ඕන පිහිටට හේතුවක් නේ. ඒ නිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතේ පින් කරන්න ඕනේ. කටින් පින් කරන්න බැරිද? දැන් ඔය සල්ලි යන්නේ නැතුව පින් කරන්න මම මේ කියලා දෙන්නේ. ඊළඟ ආත්මේ බය නැතුව මනුස්ස ලෝකයකට හෝ දිව්‍ය ලෝකයකට පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න. කටින් පින් කරන්න බැරිද? පුළුවන්. දැන් මං අහගෙන හිටිය පන්සිල් හැම ගත්ත හරි ලස්සනට මේ ඉස්සරහ හිටපු කට්ටිය. බය නැතුව කතා කරන්න ඕනේ. අපි බය වෙන්න ඕන පව් වචන කියන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කතා කරන්න පුළුවන්කම ලැබිච්ච ලෝකේ එකම සත්ව කොටාසේ අපි. කටින් පින් කරන්න පුළුවන්. ඒ නිසා කටින් පින් කරන්න අවස්ථාව ලැබෙනකොට කටින් පින් කරන්න. සාදුකාරයක් දෙන්න කොහම සාදුකාර දෙන්න. අපි සාදුකාර කරන්නේ කවුරු හරි වැටෙනවා. නේ හොඳයි සාදු සාදු කියනවා. වැටුනහම තමයි කියන්නේ මතකද පින් අනුමෝදන් වෙන්නත් පුළුවන්, පව් අනුමෝදන් වෙන්නත් පුළුවන් වාචසික කුසල්. කටින් පින් කරන්නත් පුළුවන්, කටින් පව් කරන්නත් පුළුවන්. සමහර අය කියනවා හාඳුරුනේ ඔන්න අපි නම් බැන්නේ නැහැ. හාඳුරන්ට අහවල් කෙනා තමයි බැන්නේ කියලා. අපි ඉතින් හොයාගෙන යනකොට ඇත්තටම අපිට බැනලා නැහැ බණින තැන ඉඳලා කියලා තියෙනවා. ඒ ඇති. ඒක අනුමත කළත් ඇති. ඒ නිසා වාචසිකව පින් කරන්නත් පුළුවන් පව් කරන්නත් පුළුවන් ගාතාවක් කියන්නේ කොහොම ආයි බය වෙන්න එපා හොඳට ගාතා කියන්නේ සාදුකාරයක් දෙන්න කොහොම බය වෙන්න එපා සාදුකාර දෙන්න හෙට ගොළු වේද කියලා කවුද දන්නේ
හොඳට බණ කියපු හාමුදුරුවෝ මම දන්නවා මම උපස්ථාන කරලා දෙන කතා කරගන්න බෑ. ඒ නිසා පින විපාක දෙනවා වගේම පවත් වෙනවා. චුන්දසූකරට මුලින් හොඳට විපාක දුන්නා. අන්තිමේටයි දෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි මේ අද මෙහෙම මේ හාමුදුරුවෝ එළ මෙහෙම කතා කළා මම කිව්වනේ හෙට ගොළු වෙයිද කියලා කියන්නේ අද උදේ රද රෑ සැතපීලා ඉවරලා හෙට උදේ නැගිටිනකොට කිය ඉන්නත් පුළුවන් සංසාරේ කාගේ බෙලි ගැට ගැහුවද කියලා කවුද දන්නේ? අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. අප්‍රමාණ සංසාරේ අපි මොන මොන භවවල ඉපදිලා මොනවා කළාද කියලා කවුද දන්නේ? රජ වෙලා හිටපු කාලේ කියන්නේ බෙල්ල කපලා දාන්න කියලා. කට්ටඩියෙක් වෙලා හිටපු කාලේ කාට හරි මට බැන්න නම් මම ගුරු මන්ත්‍රකාරයෙක් වෙලා ඉන්න කාලේක මට බැන්න නම් දිවගුරු බඳිනවා. දිවගුරු බඳිනවා කියලා කියන්නේ දිව කතා කරගන්න බැරි වෙන මතුරනවා. ඒව එහෙම කරලා තිබුණා නම් මෝඩකම් නිසා ඒව හම්බ වෙනවා. බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේලා සසර කරපු අකුසල් විපාක දුන්නා නම් අපට විපාක දෙන්නේ නැද්ද? ඒ නිසා හොඳට මතක තියාගන්න. මේ ආත්මය ගැන හිතන්න එපා. කවුරු බැන්නත් අපට කමන්නේ අපි නොබැනින්න ඕනේ. අපි ඒ කටියට කතා නොකරන තැනටපත් කරන්න හොඳ නැහැ. මේවා ඊළඟටයි අපිට හම්බ වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න වාචසික පින් කරන්න පුළුවන් තැනක දැන් ඉපදෙලා ඉන්නේ. සාදුකාරයක් දෙන්න කිව්වම හොඳට සාදුකාර දෙන්න ඕන. ගාතාවක් කියන්න කිව්වම හොඳට ගාතාව කියන්න ඕන. එතන දැන් අපි ඉපදිලා ඉන්නවා. ඒ වගේම තමයි කායික කුසල කර්ම කරන්න පුළුවන්. දැන් ඔය ඇත්තෝ නැගිටලා දැන් මෙතනින් යනකොට එහෙම නැගිටලා යන්න එපා මේ පැදුරු ටික නවන්න. දැන් මේක ධර්මශාලාවක්, ධර්ම මන්දිරයක්. එතකොට මෙතන සුද්ධ කරා කියලා කියන්නේ සසර උපදින භවයක හොඳ තැන්වල උපදිනවා. දැන් බලන්න දැන් අපි අද මෙතෙන්ට මේ එනකොට මල් ආසනයක් තියලා මේවා තියලා ඇයි මේ? සසර අපි කාට හෝ හොඳ පිළිගැනීමක් කරලා තියෙනවා. හිගන්නෙකුට උනත් දෙනකොට බත් පිගාන සුද්ධ කරලා දෙන්න, පිගාන සෝදලා දෙන්න, කෝපේ සෝදලා දෙන්න, ලබනාත්මේ ගිය තැනක හොඳ තැන් හම්බ වෙනවා. කොච්චර වුණත් පින්වන්නේ සමහර අයට ගිහිල්ලා බලනකොට කොච්චර කල් වේලා ඇතුව ගියත් පරක් වෙලා යන. ඊට පස්සේ සීට් එකට හිටගෙන ඉන්න වෙනවා. බකල් පුටුවක් ගෙනලා දෙන්නේ. කොච්චර වැදගත් වුණත් වැඩක් නැහැ. සමහරලාට අපි කොච්චර පරක් වෙලා ගියත් අපේ සීට් එක වෙන් වෙලා තියෙනවා. ඒක බොහොම පිරිසුදු එකක්, පිරිසුදු වස්ත්‍රයක් දාපු එකක්. ඒවා සංසාරේ කරපු හැටියටයි හම්බ වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පින්වන්නේ මේ ස්ථාන පිරිසුදු කරනකොට කායික කුසල කර්ම වෙනවා. දැන් අතින් පයින් පින් කරන්න පුළුවන් තැන් වල ඉපදලා ඉන්නේ. සමහර ඇත්තන්ට කොච්චර සල්ලි තිබුණත් ඉඩම් හොයාගෙන යනවනේ. කොළඹ කොච්චර හොඳ ඉඩම් තියනවද? ඒත් ගිහිල්ලා වැටෙන්නේ කුණු කාණුවක් ළඟට නැත්තම් කුණු ගොඩක් ගහන තැනකමයි ඉඩම හම්බෙන්නේ. කොළඹ ඇවිදිනකොට හිතන අයියෝ මෙච්චර සල්ලි තියන අර මහත්තයාටයි මේ ඉඩම හම්බුන්නේ නැති. නමුත් පව කියන්නේ ඒක පේන්නේ නැහැ. කොහෙන් හරි කැරකිලා ගිහිල්ලා අහුවෙන්නේ කුණු ගොඩක් ළඟට. සසර දීලා තියෙනවා, අපිලිවලකට දීලා තියෙන්නේ. පිරිසිදුව දීලා නැහැ. ඒ නිසා සක්කච්ඡන් දානන් දෙයිද කිව්වේ සකසා දන් දෙන්න. පිරිසිදුව දන් දෙන්න. ඒවයි සංසාරේ ලැබෙන්නේ පින්වන්නේ. ලැබෙන නිසා එක හාමුදුරු කෙනෙක් හිටියා බුදුහාරෝගේ කාලේ පින්ඩපාතේ ගියාම ලැබෙන්නේ ඉඳා කියලා. දෙනවකොට ලැබෙනවා ඉඳා කියලා. දැන් සමහරලාට බලන්න දැන් ඔය අතන්ගේ ගෙවල් වලට කවුරු හරි එනවනේ. නංගි ලුණු ටිකක් දෙන්නකෝ, මිරිස් කුඩු ටිකක් දෙන්නකෝ, සීනි ටිකක් නොදී ඉන්න ඇදෙනවා. දීලා යන්නදලා මොන කරදරයක්ද මන් දන්නේ නැහැ. ඊළඟ ආත්මෙත් හම්බ වෙනවා යන්නදලා බැනුම් අහන්න වෙනවා. අර හාමුදුරුවන්ටත් එහෙම වැඩක්මයි උනේ බුද්ධ කාලේදී. හාමුදුරුවරුත් එක පින්ඩපාත යනකොට අනිත් ඔක්කොම හාමුදුරුවරුන්ට බෙදෙනවා. මේ හාමුදුරන්ටත් බෙදනවා දායකයෝ. බෙදලා ඉවරලා කියනවා ඉඳා කියලා. හාමුදුරුවරු පන්සලට අපුවම ලැජ්ජා කරනවා, විහිළු කරනවා. එයාට හම්බුනේ මේමනේ අරෙමයි කියලා. හාමුදුරුවෝ යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. ගිහිල්ලා කියනවා ස්වාමීනි මට දාන්නේ හම්බෙනකොට ඉඳා කියලා වචනයක් කියනවා දායකයෝ. මහණෙනි ඔබ සසර උක් වෙලෙන්දෙක් වෙලා හිටියා. උක්දඬු මිටියක් ඔළුවේ තියාගෙන හවස් ජාමේ යනකොට කුඩා දරුවේ පිටුපසින් අඩාගෙන එන උක්දණ්ඩක් ඉල්ලගෙන. ඔබට එහෙම දන් දෙන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. ඔබට පවුලක් නඩත්තු කරන්න තියෙනවා. නමුත් දරුවගේ ඇවටිල්ල නිසා ඔබ කේන්තියෙන් උක්දණ්ඩක් අරගෙන ඉඳා කියලා දුන්නා. දුන්නු නිසා බඩට ලැබෙනවා. හැබැයි දුන්නු විදිහටම තමයි ලැබෙන්නේ. එස මතක තියාගන්න පින්වන්නේ කායික කුසල කර්ම කියනවා හරියට කරන්න ඕනේ. දානේ පොලකට ගිහිල්ලා හාමුදුරුවෝ පඩික්කම ගේනකො මත් දෙක බැඳගෙන ඉඳලා සමහරව එහෙමයි. දැන් දායක මහත්තයාට කිව්වා මහත්තයා පඩික්කම පුතා මෙහානේ පඩික්කම අල්ලන්න. එහෙම එපා. මේ අත් දෙකින් පින් කරන්න. මේවා මේ ආතරයිටිස් හැදෙනකන් ඉන්න පයිඩස් රෝද පුටුවටලා කල්පනා කරනවා අයියෝ පුළුවන් කාලේ දාන්නේ ටිකක් බෙදුවේ නැහැ. මල් වට්ටියකට අත ගැහුවේ නැහැ. පිරිකරයකට අත ගැහුවේ නැහැ. දැන් මොනවද මම අත් දෙකින් පින් කරන්න කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න පින්නන්නේ මේ ලැබිච්ච වෙලාවේ පින් කරන්න අපිට උනත් හෙට අනිද්ද මොනව වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා කායිකව පින් කරන්න පුළුවන් තැනක දැන් ඉපදිලා ඉන්නේ. පව් කරන්නත් පුළුවන් අතින් පයින්. ඇයි පව් කරන්නේ? අපි පින් කරනවානේ. ඒ වගේම තමයි මනසින් පින් කරන්න පුළුවන් තැනක දැන් ඉපදිලා ඉන්නේ. එකම හේනක් කරපු ගොවියෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නට එදා හේනේ ඉන්නකොට පන්සලේ කටින බණ මෙහෙම ලවුඩ් ස්පීකර් තිබුණේ නේ. දෙන්නට මාසයි කටිනානිසංස අහන්න යන්න. එක යාළුවෙක් කියනවා මම යන්නම් කියලා. අනික් කෙනා කියනවා නෑ මම යන්නම් කියලා. ඔහොම දෙන්න දැන් පෙරත්ත කරගෙන ඉන්නකොට ඒක සත්පුරුෂ යාළුවෙක් කියනවා එහෙනම් ඔබතුමා යන්න. මම ඉන්නම් කියලා. අවසර ගත්ත යාළුවා යනවා පන්සලට.
ගිහිල්ලා බණ මඬුවේ ඉස්සරහා මිලගෙන දැන් වැඳගෙන ඉන්න ගමන් හිතනවා යාළුවාට නිින්ද ගිහිල්ලත් දන්නේ නැහැ. හේනේ පැලගෙන හේන ගැන දැන් හිතන්නේ. සත්තු හේනට පැනලත් දන්නේ නැහැ. වගාව කාලක් දන්නේ විනාශ කරලත් දන්නේ නැහැ. දැන් හේන ගැන හිතනවා. හේනේ පැලේ ඉන්න යාළුවා හිතනවා මගේ යාළුවා මොන තරම් වාසනාවන්තයෙක්ද. අවුරුද්දකට සැරයක් පන්සලේ දේශනා කරන බණ ටික අහගන්න යාළුවාට ලැබුණා. අනේ කමක් නැහැ. හාමුදුරුවෝ යම් දේශනාවක් කරනවද ඒ දේශනාව මම අනුමෝදන් වෙනවා කියලා දැන් හේනේ පැලේ ඉඳලා හිතනවා. දැන් බලන්න වැඩියම කවුද පින් කරගත්තේ? හේනේ පැලේ හිටපු කෙනා. ඒ නිසා මතක තියාගන්න වෙන මනසිමුත් පින් කරන්න පුළුවන් කාටද? මිනිස්සුන්ට. මම මේ කිව්වේ මනසිමුත් පින් කරන්න පුළුවන් තැනකයි දැන් ඉපදලා ඉන්නේ. කායික, වාචසික, මානසික වශයෙන් පින් කරන්න පුළුවන් තැනක ඉඳලා නිචයං සම්පරායකම් පරලොවට යමක් එකතු කරගත්තේ නැත්නම් ඒ තරම් සංසාර ගමනේ මෝඩකමක් තවත් නැහැ. ඒ නිසා පින්වන්නේ අපි බණ පටන් ගත්තේ 7:30ට බුද්ධ පූජාව අපි 7යි කාලට පටන් ගත්තේ 7:00 වෙනකම් පූජාව තිබ්බා 7:00ටයි බණ පටන් ගත්තේ දැන් 8:00 කල්පනා